ආයිබෝන් දරුවෝ සියලු දෙනා. ඉතින් අපි මේ හම්බෙන්නේ රසායනික ගණනය දෙවෙනි වීඩියෝ එකෙන්. අපේ 2021 පුනරීක්ෂණ පන්තියේ මේ රසායනික ගණනය ඉගෙනීමට සමගාමීව තමයි මේ රසායනික ගණනය වීඩියෝ පෙළ අපි මේ channel එක හරහා අරගෙන ඉන්නේ ඔයගොල්ලෝ. ඉතින් මම 2021 පුනරීක්ෂණ පන්තියේ විෂන් පන්තියේ දරුවෝ මේ වීඩියෝ පෙළ හරියට අධ්‍යයනය කරන්න ඕන. ඒතොරේ දරුවෝ වෙනුවෙන් දාන වීඩියෝ එක මගේ පුනරීක්ෂණ පන්තියට සහභාගී වෙන්නේ නැති දරුවන්ටත් බලන්න පුළුවන්. හරියට පිළිවෙලට අධ්‍යයනය කරගෙන යන්න පුළුවන්. ඒතර අපි මේ විදිහේ පළවෙනි කොටස සාකච්ඡා කරා වීඩියෝ එකේදී. මේ අපේ වීඩියෝ දෙක දෙවෙනි කොටස. දැන් මේකේ description box එකේ මම link එකක් දාලා ඇති. ඒකෙන් මේ වීඩියෝ එකට අදාළ මේ කතා කරන ප්‍රශ්න වලට අදාළ සිද්ධාන්ත වලට අදාළ නිබන්ධන කොටස ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. සියලු දරුවන්ට ලබා ගන්න පුළුවන්. මම ක්ලාස් එකට ආවේ නැතත් ආවා. සියලු දෙනාට මේ රසායනික ගණනයේ පාඩම මගේ channel එක හරහා කරගෙන යන්න පුළුවන්. එතන මේකෙදී අපි සම්පූර්ණ සිද්ධාන්ත ආවරණය කරනවා. නමුත් මම සිද්ධාන්ත කියලා විශේෂයෙන් උගන්වන්නේ නැහැ. දරුවන්ට මට හිතෙනවා නම් දරුවන්ට මේක තනියම ගෙදරදී අධ්‍යයනය කරගන්න පුළුවන් වෙයි කියලා මම මේ සිද්ධාන්ත කොටස දරුවන්ට අධ්‍යයනය කරන්න තියලා තියෙනවා. ඔය දරුවෝ දැන් එහෙම කරන්න ඕන. මොකද හැමෝම තේරුම් ගන්නවා දරුවෝ මේ දැන් මොකද ඉගෙන ගන්න විදිය වෙනස්. ඒක වෙනස් කරන්න ඕන. දැන් වෙනදා වගේ ටියුෂන් ක්ලාස් එකකට ගිහිල්ලා ගුරුවරයාගෙන් සියල්ල ලැබෙනකම් බලන් ඉන්න බෑ. ඔයගොල්ලෝ තනියම නිවසේදී ගෙදරදී ඉගෙන ගන්න ඕන කොටසක් තියෙනවා. මොකද හැම එකම මෙහෙම YouTube වීඩියෝ වලින් එහෙම නැත්නම් ලයිව් ක්ලාස් වලින් අපිට කරන්න බෑ. ඒක ලොකු වෙලාවක් යනවා. ඔයගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ ෆෝන් එක දිහා හරි ලැප්ටොප් එක දිහා හරි ගොඩක් වෙලා බලාගෙන ඉන්න බෑ. ඒ නිසා අපිට මේ වගේ ක්ලාස් එකක් වීඩියෝ එකක් කරහා හෝ ලයිව් ක්ලාස් එකක් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් සීමාවක් ඒ කාලේ සීමාවක් තියෙනවා. ඒ නිසා ගෙදරදී දරුවෝ පුළුවන් තරම් සිද්ධාන්ත ආවරණය කරගන්න දරුවන්ට අපි පොඩි සපෝට් එකක් තමයි මේ වීඩියෝ හරහා දෙන්නේ. ඒක දරුවෝ තේරුම් ගන්න ඕන. ඒ නිසා දරුවන්ට කිව්වොත් එහෙම ගෙදරදී තනියම මේක අධ්‍යයනය කරන්න කියලා දරුවෝ අනිවාර්යයෙන් තනියම අධ්‍යයනය කරන්න ඕන. ඒ අධ්‍යයනය කරලා සූදානම් වෙන්න ඕන. ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. ඊට පස්සේ මේ වීඩියෝ පිළේ සාකච්ඡාවත් එක්ක ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ උත්තර ටික නිවැරදි කරගන්න, ගැටලු තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න. එහෙම තමයි මේ වැඩ පිළිවෙල යන්නේ රසායනික ගණනේ. තව දෙයක් මතක් කරගන්න ඕන. දැන් ටියුට් එකේ තියෙන සමහර ගණන් මම හදාන්නේ නැහැ. හැබැයි ඔය ගණන් සෙට් එකම නැවත අර රසායනික ගණනය සඳහා ලබා දෙන නිබන්ධනය ඔස්සේ ආය හදනවා. ඔය ජාතිම ගණන් ආය හදනවා දැන්. රසායනික ගණනයේ part 3 එකේ තියෙන අපි මේ part 1 part 2 වලදී ආවරණය කරපු සිද්ධාන්ත කොටස් වල ප්‍රශ්න නැවත කරන්නේ. එතකොට ආයෙත් අර මගේ අරිච්ච ප්‍රශ්න දෙනවනේ ඒවා කෙරෙනවා. පැහැදිලි නේද දරුවෝ? හරි. අපි දෙවෙනි වීඩියෝ එකේ මුලින්ම කතා කරන්න මම කැමති ඔයගොල්ලන් ලැබිච්ච නිබන්ධනයේ තිබ්බා මේ සරල අකාබනික සංයෝගවල IUPAC නාමකරණය. කොහොමද මේ සරල අකාබනික සංයෝගයක් මේ බෝඩ් එකේ තියෙන සරල අකාබනික සංයෝග මේ වගේවා IUPAC ක්‍රමයට නැත්නම් IUPAC එකේ දාලා තියෙන ඒකලෝ කියන විදිහට මේ වගේ නම් ටික ලියන්න කියලා. ඒතකොට ඒකේ සිද්ධාන්තය දරුවෝ හැමෝටම තනියම කියලා තේරුම් ගන්න පුළුවන්. මගේ නෝට් එකේ සිද්ධාන්තය සම්පූර්ණයෙන් තියෙනවා. ඒ නිසා සිද්ධාන්තය කරුණාකරලා දෙපාරක් තුන් පාරක් නිවසේදී කියවන්න. ඔක වීඩියෝ එකකින් කරන්න ගියොත් එහෙම ලොකු වෙලාවක් යනවා. සහ ඒක හරියම බෝරින් වැඩක් වෙනවා. ඔයගොල්ලන්ටත් එහෙමයි, උගලන අපිටත් එහෙමයි. එතකොට මේ සිද්ධාන්ත ආවරණය වෙන ගමන් මේ සංයෝග 30 මම මෙතන දාලා තියෙන්නේ. පැහැදිලිද දරුවන්ට? හරි. එතකොට මුලින්ම තිබ්බා NaCl. දැන් NaCl කියන්නේ මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ්. දැන් මේකේ මම පොඩ්ඩක් මතක් කරන සිද්ධාන්තය. දැන් මේ අයනික සංයෝග විශේෂය තියෙන අපිට ලියනකොට මුලින්ම කැටායන ලියනවා. පස්සේ අනායන ලියනවා විස්තරක් තියලා. ඒත් අපිට මේ විදිහට සියලු අකුරු ඉංග්‍රීසි වලින් සිම්පල් අකුරු වලින් මේක ලියන්න පුළුවන්. හරිද? ඒතර මුලින්ම කැටායන ලියන්නේ පස්සේ අනායන ලියන්නේ. ඉතින් මේ අයනික සංයෝගවල විවිධ වර්ග තිබ්බනේ. දැන් සෝඩියම් ක්ලෝරයිඩ් කියන එක වැටුනේ මේ කැටායනය නිශ්චිත ඔක්සිකරණ අවස්ථාවක් සහිත කැටායනය. සෝඩියම් වල ධන එක විතරයි. ඒතකොට අපිට ඒ වගේ මේ නම ලියලා මුකුත් ඔක්සිකරණ අවස්ථාවක් දාන්න නැහැ. කැටායනේ නම ලිව්වා, අනායනේ නම ලිව්වා. හරිද? ඒතකොට සාමාන්‍ය අනායනේ මේ වගේ ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ් කියලා අයිඩ් ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. මේ වගේ අර ඒක පරමාණුක අනායන තියෙනවා. පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. එතකොට මේ සෝඩියම් නිශ්චිත ඔක්සිකරණ අවස්ථාවක් තියෙන නිසා සෝඩියම් ක්ලෝරයිඩ්
පොටෑසියම් අපිට හම් වෙන්නේ ධන එක ඔක්සිජන් අවස්ථාව නිශ්චිත ඔක්සිජන් අවස්ථාව දෙන නිසා පොටෑසියම් මෙතන තියෙන්නේ O2 minus ion. ඒ නිසා ඒක ඔක්සයිඩ් අයන වෙනවා. පැහැදිලිද? හරි. දැන් මේක පොටෑසියම් ඔක්සයිඩ් ඩයි පොටෑසියම් මේක කියලා කියන්නේ නැහැ. මේ ඔක්සයිඩ් වල සංයුතාවයෙන් අපිට මෙතන පොටෑසියම් දෙකක් තියෙනවා කියලා කියනවා. එතන මෙතන විශේෂයෙන් තියෙන N3 minus ion. කියන නයිට්‍රයිඩ් අයන කියලා. හරි ලිතියම් නයිට්‍රයිඩ්. එතන ලිතියම් ඔක්සිජන් අවස්ථාවක් මුකුත් දෙන්නේ නැහැ. නිශ්චිත ඔක්සිජන් අවස්ථාවක් තියෙන ධන එක. ඒ නිසා ලිතියම් නයිට්‍රයිඩ්. එතන මෙන්න මේ anion විශේෂයෙන් මතක තියාගන්න ඕන. ඔය කියන OCl minus ion. අපි කියන හයිපොක්ලොරයිඩ් කියලා. හයිපොක්ලොරයිඩ්. උතර විශේෂයෙන් දරුව අවධානය යොමු කරන්න මේක අපි කීගොනුත් කතා කරනවා OCl minus ion, ClO2 minus ion, ClO3 minus ion, ClO4 minus ion. හරි? හයිපොක්ලොරයිඩ්, ක්ලොරයිඩ්, ක්ලෝරේට්, පර්ක්ලෝරේට්. කියලා ඒ අයන වල නම් ටික මතක තියාගන්න. උතර සෝඩියම් හිස්තැනක් තිබ්බ හයිපොක්ලොරයිඩ්. එතකොට මේ තියෙන්නේ OCl3 minus ion. මෙන්න මෙයා ක්ලෝරේට්. එතකොට ඒක සෝඩියම් ක්ලෝරේට් වෙනවා. එතකොට මෙතන තියෙනවා MnO4 minus ion. මේ තියෙන්නේ permanganate. MnO4 minus. අර ඉස්සර තිබ්බා manganate 6 manganate 7 කියලා නම් කරන විදිහක් දැන් එහෙම නැහැ. එතකොට මේක permanganate ඒ නිසා potassium permanganate. මේ තියෙන්නේ මොකක්ද? CrO4 2 minus ion. potassium chromate. එතකොට මේක K2 කියලා මේක dipotassium කියලා දාන්න අවශ්‍ය නැහැ. හරි? potassium chromate. තවදුරටත් නිශ්චිත ඔක්සිජන් අවස්ථාව සහිත කැටායන. ඒ කියන්නේ විශේෂයෙන්ම අර තියාගන්න S ගුරුවේ. ධන එක හදනවා. ඡාරලෝහ ඡාරීය පාර්ශ්වලෝහ ධන දෙක හදනවා. ඒත් ඒගොල්ලන් මුල්ට ආවොත් ඔයගොල්ලෝ ඔක්සිජන් අවස්ථාවක් දාන්න ඕනේ. ඇලුමිනියම් ධන 3 P ගුරුවේ ආවොත් නිශ්චිත ඔක්සිජන් අවස්ථාවක් තියෙන්නේ. ඒතර අපිට ඔක්සිජන් අවස්ථාව දාන්න ඕනේ නැහැ. මේ ඔක්සිජන් අවස්ථාව දාන විශේෂයෙන් මේ අයන් වගේ ධන දෙක ධන 3 ආදී වූ විචල්්‍ය ඔක්සිජන් අවස්ථාව හදන කට්ටිය තමයි අපි දාන්නේ. ටින් වල ධන දෙක තියෙනවා. ටින් ධන 4 තියෙනවා. SN2+ තියෙනවා, SN4+ තියෙනවා. එතකොට අපි ඔක්සිජන් අවස්ථාව දාන්න. D ගුරුවේ නම් එන. එතකොට potassium chromate මෙතන තියෙන Cr2O7 2- ion. dichromate ion. Cr2O7 2-. dichromate ion. එතකොට potassium dichromate. මේ රුබීඩියම් මෙන්න මෙතන විශේෂ මතක තියාගන්න මේ තියෙන්නේ MnO4- නෙමෙයි MnO4 2-. අපි අරගෙන manganate. එතකොට මේ තියෙන්නේ රුබීඩියම් manganate. මේක ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඇලුමිනියම් ධන 3 ඔක්සිජන් අවස්ථාව විතරයි පෙන්නන්නේ. ඒ නිසා යාට ඔක්සිජන් අවස්ථාවක් දාන්න ඕනේ නැහැ. නිශ්චිත ඔක්සිජන් අවස්ථාවක් තියෙන්නේ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒක ට්‍රයිහයිඩ්‍රොක්සයිඩ් කියන්න ඕනත් නැහැ. එතකොට මෙතෙන් දාපුවම කැල්සියම් ධන 2 නිශ්චිත ඔක්සිජන් අවස්ථාවක් තියෙන. ඒ නිසා මෙතන ඔක්සිජන් අවස්ථාව මුකුත් දාන්නේ නැහැ. කැල්සියම් නයිට්‍රයිඩ්. දැන් ඉස්සර නයිට්‍රේට්. කැල්සියම් නයිට්‍රේට්. ඒක ඩයිනයිට්‍රේට් කියන්න අවශ්‍ය නැහැ. මේ NO2- ion තියෙන නයිට්‍රයිඩ්. එතකොට මෙතන ඇලුමිනියම් ධන 3 නිශ්චිත ඔක්සිජන් අවස්ථාවක්. ඒ නිසා නම විතරක් ලියුව ඇලුමිනියම් නයිට්‍රයිඩ්. දැන් මෙතන ඉඳන් මේ 13 ඉඳන් බලන්න. දැන් මේ අයන් යකඩ වලට. ඒතර මේකොල්ලන්ට ධන 2 ධන 3 දැන් යකඩ ගත්තොත් ධන 2 ධන 3 ඔක්සිජන් අවස්ථාව පෙන්වන්න පුළුවන්. ඒතකොට මේකොල්ලන්ගේ විචල්්‍ය ඔක්සිජන් අවස්ථාව තියෙනවා. ආරෝපණය වෙනස් කැටායන කීපයක් හදනවා. දෙකක් හෝ වැඩි ගණනක් හදනවා. ඒතර අපි නම ලියලා එයාක ඔක්සිජන් අවස්ථාව දාන රෝම කැපිටල් රෝම ඉලක්කමේ වරහන් ඇතුළේ ඉස්තරක් තියන්න නැතුව දානවා. අයන් 2 ඉස්තරක් තිබ්බ ක්ලෝරයිඩ් කියලා දෙනවා. එතකොට මේගොල්ලන්ට සුළු නාම කියලා දෙකක් දීලා තියෙනවා. දැක්කද? දැන් Fe2+ ferrous නම් Fe3+ ferric. පොඩි එක්කෙනා S වලින් ඉවරනවා, ලොකු එක්කෙනා ඉක් වලින් ඉවරනවා. ඒක චුට්ටක් අධ්‍යයනය කරගන්න. එතකොට මේ chromium hydroxide. දැන් chromium විචල්්‍ය ඔක්සිජන් අවස්ථාව පෙන්නන කෙනෙක් නේ. එහෙනම් chromium 3. මෙතන තියෙන ධන 3. chromium 3 hydroxide. දැන් මේ තියෙන්නේ iron 2 sulfate. Fe2+ තියෙන්නේ iron 2 sulfate. මෙන්න මේ විශේෂයෙන් HPO4 2-. එතකොට මේකට කියනවා potassium dihydrogen phosphate. හැබැයි මේක dihydrogen වුණා නම් මේක තියෙන්න ඕන H2. එතකොට මේක K2HPO4 තිබ්බා නම් ඔකේ මතක තියාගන්න දැන් H3PO4 නේ. ඔය H3PO4ට H+ එකක් නිදහස් කරපුවාම H2PO4- වෙනවා. මෙයා තමයි dihydrogen phosphate. එතකොට මෙයා තව H+ එකක් නිදහස් කරොත් HPO4 2- වෙනවා. එතකොට ඒක හයිඩ්‍රජන් ෆොස්ෆේට්. දැන් මෙතන ගැටලුවක් තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ ටියුට් එකේ තියෙන K2HPO4 නම් මේ තියෙන potassium hydrogen phosphate. potassium hydrogen phosphate.
එහෙනම් මේක ඩයි එන්නේ නැහැ පොටෑසියම් හයිඩ්‍රජන් ෆොස්ෆේට් වෙනවා. එතන හිස්තනක් තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. පොටෑසියම් හයිඩ්‍රජන් ෆොස්ෆේට්. එතන මේ තියෙන මැග්නීසියම් අපි කියන HCO3- බයිකාබනේට් අයනය අපි නම් කරද්දී හයිඩ්‍රජන් කාබනේට් කියලා අපි ලියන්න පුළුවන්. එසා මැග්නීසියම් හයිඩ්‍රජන් කාබනේට්. දැන් මෙතෙන්ට 2 ආවට මෙතෙන්ට 2 වෙන්නේ නැත්නම් මැග්නීසියම් කියන ආයත S ගුණුවේ නිශ්චිත ඔක්සිජන් අවස්ථාවක් තියෙන කැටායන Mg2+. කැල්සියම් ඔක්සලේට්. ඔක්සලේට් අයනය හැමෝටම මතක තියෙනවා. ස්ට්‍රොන්ඩියම් මේ තියෙන්නේ බයිසල්ෆයිඩ් අයනය. ඒක අපි කියන්න පුළුවන් හයිඩ්‍රජන් සල්ෆයිඩ්. මෙතන ඉස්තනක් තියෙන වල ප්‍රශ්නයක් නැහැ. ඉස්තනක් තියෙනවා. එතන ස්ට්‍රොන්ඩියම් හයිඩ්‍රජන් සල්ෆයිඩ්. අපි සියලු අකුරු සිම්පල් වෙලා ලියන්න පුළුවන්. මේ සමහර අකුරු කැපිටල් වගේ පේනවා ඇති. හරි ඒ පල්ලෙහා ලියද්දී මම එළියලා තියෙන විදිය. එතන මේවා සියලු අකුරු සිම්පල් වෙලා ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. තනින් කැපිටල් දාන්න වචනයක් පටන් ගන්න කැපිටල් වලින් පටන් ගන්න එහෙම එකක් නැහැ. එහෙම නිදි නැහැ. හරි. එතන Hg2O දැන් මෙතන තියෙන්නේ මර්කරි ධන එක. මේ තියෙන O2- ඔක්සයිඩ් අයන. එතන මර්කරි 1 ඔක්සයිඩ්. මර්කරි 1 ඔක්සයිඩ්. සාමාන්‍ය දැනුමක් තිබ්බා නැති. මේවා සාමාන්‍යයෙන් වැරදිලා ළමයිගේ ලකුණු අඩු වෙලා නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් මතක තියාගෙන යන්න මේක බලෙන් මතක තියාගන්න නෙමෙයි. වාට කාබනික රසායනයේ සංයෝග හම්බ වෙනකොට කට ඇරලා හරිද? කට ඇරලා කියන්නේ කෑ ගහලා කියන එක නෙමෙයි. අර එක කියන්න. නිකන් අර FeSO4 කියලා මේ මූල ද්‍රව්‍ය නිකන් කියාගෙන යන්න එපා. ඒක නම කියන්නේ ෆෙරස් සල්ෆේට්. ඒතර මතක හිටිනවා. ඒ විදිහට අර નિરાයාසයෙන් කියන්නේ අපි ආයාසයක් දරලා අමුතුවෙන් කටපාඩම් කරන්න බෑ මේවා. එහෙම තේරුමක් නෑ අමතක වෙනවා. ඒ නිසා මේවා නිකන් ඔයගොල්ලන්ට નિરાයාසයෙන් වැඩ කරගෙන යද්දී ඒක මතක හිටින්න දෙන්න. ඒතර ඒවා කියන්න ඕන. HgO කියලා නෙමෙයි. ඒතර මේවා HgO කියලා කෙටියෙන් කියනවා. නමුත් ඔයගොල්ලන්ට පුළුවන් මර්කරි ඔක්සයිඩ්. එහෙම පාවිච්චි කරන්න ඉතින්. ඒතර නිකන් මතක හිටිනවා. ඒතර මෙතන තියෙන Hg2+ මෙතන තියෙන්නේ ඔක්සයිඩ් අයනේ. ඒ නිසා තමයි මර්කරි 2 ඔක්සයිඩ් කියලා කියන්නේ. මේ Cu+. එතකොට copper 1 වෙනවා. මේ Br- copper 1 bromide. දැන් මේ තියෙන KClO4. අපි මෙතනදී ClO4- ට කිව්වා perchlorate අයනය කියලා. ඒ නිසා මෙතන potassium chlorate. potassium chlorate නම් ඕක KClO4 වෙන්න බෑ. මේක hypochlorite අයනය, මේක chloride අයනය, මේක chlorate අයනය, මේක perchlorate අයනය. හරිද? ඒ නිසා මේක potassium perchlorate වෙන්න ඕන. එක්කෝ මම මේක බෝඩ් එකේ ලියද්දි මෙතන වර්දිලා ඇති. මෙතන KClO3 තිබ්බනම් potassium chlorate වෙනවා. මේක KClO4 නම් අරක potassium perchlorate වෙනවා. මේක හදාගන්න. potassium perchlorate කියලා. මේක හදාගන්න. එතකොට මෙතන NH4 twice වෙනවා. මොකද NH4+ අයනය C2O4 2-, එතකොට මේක මාරු වුණාම ඉන්නේ NH4 twice C2O4 ammonium oxalate. ඊට පස්සේ මෙතන තියෙන ඔක්සෝ අම්ල ටිකක් නම් කරන්න. ඒකේ තියෙන යම් මූල ද්‍රව්‍යයක් ඔක්සෝ අම්ල දෙකක් හදනකොට අර ඉහළ ඔක්සිජන් අවස්ථාවේ උත්පන්න වන ඔක්සෝ අම්ලයේ ඉක් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනකොට පහළ ඔක්සිජන් අවස්ථාවෙන් ව්‍යුත්පන්න වන ඔක්සෝ අම්ලයේ S කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. වගේ පොඩි රටාවකුත් තියෙනවා. H3PO3 phosphorus histanic acid. H2SO3 sulfurous histanic acid. H3PO4 phosphoric histanic acid. H2SO4 sulfuric acid. එතන මේ phosphorus වල අඩු ඔක්සිජන් අවස්ථාවේ උත්පන්න වෙන කෙනා මේ වැඩි ඔක්සිජන් අවස්ථාවේ උත්පන්න වෙන කෙනා. මේ සල්ෆර් වල අඩු ඔක්සිජන් අවස්ථාව දන 4 උත්පන්න වෙන කෙනා, මේ දන 6 උත්පන්න වෙන කෙනා. නිසා මේ පොඩ්ඩ දෙන්න මේ ලොකු දෙන්නවා කියලා ගන්න පුළුවන්. ඒතර පොඩ්ඩ දෙන්න අස් වලින් ඉවරලා තියෙනවා, ලොකු දෙන්න ඉක් වලින් ඉවරලා තියෙනවා. HClO3 chloric acid එක, HClO4 perchloric acid. පුතේ එතනේ දැන් ලොක්කා ඉක් වලින් පොඩ්ඩක් අස් වලින් කියලා කිව්වනේ. මේ ඉන්නේ පොඩ්ඩක් නෙමෙයි. හරිද? උතන හතරක් තියෙන ඔක්සෝ අම්ල. ඒතර මෙයා තමයි ඇත්තම ගත්තොත් ලොක්කා ඉක්. මෙයා එයාටත් වඩා ලොක්කෙක් ඕකේ. ඒතර මෙතනදී අර හතරක් තියෙනවා. ඔය හතරේ ඔක්සිජන් අවස්ථාව අඩුම කෙනා හයිපොක්ලෝරස් කියලා නම් වෙනවා අම්ලේ, හයිපොක්ලෝරස් ඇසිඩ්. හරි. ඊට පස්සේ තමයි ක්ලෝරස් ඇසිඩ් එක. ඊට පස්සේ ක්ලෝරික් ඇසිඩ් එක. අර ලොකුම එක්කෙනා. ඒ කියන්නේ මෙතන HClO4 කියන කෙනා perchloric acid වෙනවා. අන්නේ ඔක්සෝ අම්ල හතර පොඩ්ඩක් බලාගන්න. ඒක විශේෂයෙන් අපි ඊගොල්ලෝදී කතා කරනවා 14 කාණ්ඩය. ඉතින් මේ විදිහට මෙන්න මේ වගේ සාමාන්‍ය සංයෝගවල ඔයගොල්ලන්ට නම් ටික
ලියා ගන්න පුළුවන් නම් ඒ ප්‍රමාණය. අපිට ඊළඟට කතා කරන දේ මාතෘකාව රසායනික සූත්‍ර. ඉතින් අපිට මේ පාඩමේදී සූත්‍ර වර්ග දෙකක් කතා කරන්න තියෙනවා. එකක් තමයි ආනුභවික සූත්‍රය. අනිත් එක තමයි අණුක සූත්‍රය. අණු සූත්‍රය. අපි කාබනික රසායන සූත්‍ර වර්ග වලට අපි නම් වගේක් උගන්වනවා. ආනුභවික සූත්‍රයක් කතා කරනවා, අණු සූත්‍රයක් කතා කරනවා. නේද? ප්‍රදර්ශීය සූත්‍ර කියලා කතා කරනවා. වගේ නම් කීපයක් වෙනවා. දැන් මෙතනදී අපිට වැදගත් වෙන්නේ ආනුභවික සූත්‍රය සහ අණුක සූත්‍රය. දැන් මොකද්ද මේ ආනුභවික සූත්‍රය කියලා කියන්නේ? මාර්ගයක් කියමු දෙකක් ටියුට් එකේ දාලා ඇති. ඒක හොඳටම තේරෙන උදාහරණයක් කතා කරන්නේ. දැන් මේ ආනුභවික සූත්‍රය කියලා කියන්නේ දැන් අණුවක් ගත්තාම අණුවක් හෝ අයනයක් ගත්තාම ඒකේ පරමාණු තියෙනවනේ. ඒ පරමාණු අතර පවතින සරලම පූර්ව සංඛ්‍යාත්මක අනුපාතය සහිත සූත්‍රය තමයි අපි කියන්නේ ආනුභවික සූත්‍රය කියලා. අණුවක් හෝ අයනයක් දුන්නාම ඕකේ තියෙන පරමාණු. ඒතර ඕක ඔය සියලු ඒ පරමාණු සංඛ්‍යා බෙදන්න පුළුවන් ලොකුම සංඛ්‍යාවෙන් බෙදනවා. බෙදපුවාම වෙනවා ඒ පරමාණු අතර සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයක් අපිට ගන්න ඕන. ඒ ගන්න පුළුවන් සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතයේ සහිත සූත්‍රය තමයි අපි කියන්නේ ආනුභවික සූත්‍රය කියලා. ඒක මම කරලා පෙන්නන්නම්. අණුක සූත්‍රය කියලා කියන්නේ අණුවක අයනයක ඒ තියෙන පරමාණු අතර ඒ සත්‍ය පරමාණු සංඛ්‍යාව පෙන්නන සූත්‍රය. සත්‍ය පරමාණු සංඛ්‍යාව. සත්‍ය පරමාණු සංඛ්‍යාව නිරූපණය කරන සූත්‍රය තමයි කියන්නේ අණුක සූත්‍රය කියලා. හරිද? දැන් අපි උදාහරණ කිහිපයක් කතා කරමු. දැන් ඔන්න මෙතන තියෙනවා අණුව එහෙම නැත්නම් අයනය. ඊට පස්සේ මෙතන අණුක සූත්‍රය. මෙතන ආනුභවික සූත්‍රය. මම දැන් ටියුට් එකේ මේවා කොතනද ලියන්න කියලා කියන්නේ නැහැ. දරුවෝ දැනගන්න මේක පොඩ්ඩක් අධ්‍යයනය කරන ගමන් දරුවන්ට තේරෙයි ටියුට් එකේ කොයි තැනටද මේක එන්න ඕන කියලා. කොතන හරි කමක් නැහැ. මාතෘකාවට දාලා මේ ටික ලියාගන්න. මම මහා තියරි මේ රසායනිකරණේ පාඩම් කරන්න ඕනේ නැහැ. අවබෝධයක් ලබා ගත්තාම ඇති. ඒතකොට දැන් මම උදාහරණයක් විදියට ගන්නම් ග්ලූකෝස්. ඒතර අණුක සූත්‍රය වෙන්නේ මේකේ C6යි H12යි O6යි. ඇත්තටම ග්ලූකෝස් අණුවක කාබන් පරමාණු 6ක් තියෙනවා, හයිඩ්‍රජන් පරමාණු 12ක් තියෙනවා, ඔක්සිජන් පරමාණු 6ක් තියෙනවා. සා ඒ ග්ලූකෝස් අණුවක් ගත්තාම ග්ලූකෝස් අණුවේ කාබන් පරමාණු ඇත්තටම තියෙන ගාන 6යි, හයිඩ්‍රජන් පරමාණු 12යි, ඔක්සිජන් පරමාණු 6යි. අණුවක තියෙන ඒ සත්‍ය පරමාණු සංඛ්‍යා නිරූපණය කරන සූත්‍රය. හරිද? ආනුභවික සූත්‍රය කියලා කියන්නේ මේ පරමාණු අතර සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය නිරූපණය කරන සූත්‍රය. දැන් අපිට මේක 6න් බෙදන්න යන්න පුළුවන්. මේක 6න් බෙදනවා, 12ක් 6න් බෙදනවා, මේ 6න් බෙදනවා. ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාත්මක අගයන් තමයි උත්තර වලට එන්නේ. ඉතින් මේ සියලු පරමාණු සංඛ්‍යා 6න් බෙදාගෙන ගියොත් අපිට එනවා C1යි H2යි O කියලා සූත්‍රය. එහෙනම් මේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, ග්ලූකෝස් අණුවකේ තියෙන පරමාණු අතර සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය දෙන සූත්‍රය තමයි CH2O. එහෙනම් මේක තමයි ග්ලූකෝස් වල ආනුභවික සූත්‍රය වෙන්නේ. දැන් මෙහෙම හැම එකේම උදේ අණුක සූත්‍රය ආනුභවික සූත්‍රය මෙහෙම වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි එතනවල ගමු. එතනවල කියන්නේ කවුද? CH3 CH2OH. දැන් මේක වෙනවා මේ කාබන් පරමාණු දෙකයි C2. ඒ තමයි අණුක සූත්‍රය ලියන්නේ. හයිඩ්‍රජන් 3යි 2යි 5යි 1යි 6යි. ඔක්සිජන් එකක් තියෙනවා. ඒකෙන්ද අපිට මේක අණුක සූත්‍රය දාන්න පුළුවන් C2H6O කියලා. දැන් ඔක්සිජන් පරමාණු එකයි දෙන්නේ. මේක දෙකෙන් බෙදුවොත් එහෙම කාබන් නම් බෙදෙනවා, හයිඩ්‍රජන් පරමාණු ගණන් බෙදෙනවා. හැබැයි ඔක්සිජන් බෙදුවොත් එහෙම භාගින බෑ. පූර්ණ සංඛ්‍යාත්මක වෙන්නේ. ඒ කියන්නේ මේක තව බෙදන්න බෑ. එහෙම. එතන මේක ආනුභවික සූත්‍රය වෙන්නේ C2H6O තමයි. එහෙනම් සමහර සංයෝග අණු තියෙනවා. ඒකවල අණුක සූත්‍රය සහ ආනුභවික සූත්‍රය කියන එකට මොනවා වෙනවද? සමානයි. මේක දාගන්න. හරි? right. ඊට පස්සේ මම මේ අණුක සූත්‍ර ඇසුරෙන් පොඩි ගණන් ටිකක් ඕගොල්ලන්ට දාලා දෙනවා. මේ සංයෝගයක් දුන්නාම ඒ සංයෝගයේ අපි මේ අණුවක් සලකුවාම අපිට පේනවා එක එක පරමාණු තියෙනවා නම් ඒ පරමාණු වල ස්කන්ධ අනුපාතය ගණනය කරන්න සහ ඒ ආශ්‍රිතව ගොඩනගුණු තවත්
ගැටලු කීපයක් දීලා දෙනවා. අපේ ගණන් ටික හදලා. නිබන්ධනයේ මම දීලා තියෙන පොඩි ගණන් ටිකක්. ඒක ආරම්භ ගැටලු නම් හරියම පහසු ගැටලු. නමුත් ඔයගොල්ලන්ගේ සිද්ධාන්තය ආවරණය කරන්න ඕන නිසා මම දාමු ගැටලු ටිකක් තියෙනවා. මම උත්තර දෙන්න. මේ පළවෙනි ගැටලුව දීලා තියෙනවා පුතා. සෝඩියම් කාබනේට් වල සෝඩියම් කාබනේට් ගත්තා. මේ සෝඩියම් කාබනේට් වල තියෙනවා Na+ අයන. දැන් මම අහලා දෙනවා මේ Na+ වල ස්කන්ධ ප්‍රතිශතය. ස්කන්ධ ප්‍රතිශතය. මුකුත් වෙන දත්ත දීලා නැහැ. ඔයාලට මේක විභාගය වුණා නම් දත්ත විදිහට හම් වෙනවා සෝඩියම් 23යි කාබන් 12යි ඔක්සිජන් 16යි කියන දත්ත ටික හම් වෙනවා. දැන් මම මෙතන සෝඩියම් කාබනේට් වල මොන වගේ ස්කන්ධයක සෝඩියම් ප්ලස් වල ප්‍රතිශතයද කියලා එහෙම එකක් අහලත් නැහැ. ඒකට දරුවනේ මතක තියාගන්න දැන් සෝඩියම් කාබනේට් ග්‍රෑම් එකක් ගත්තත් ඒකේ තියෙන සෝඩියම් ප්ලස් වල ප්‍රතිශතය හෙව්වා ග්‍රෑම් දෙකක් ගත්තත් ඒකේ තියෙන සෝඩියම් ප්ලස් වල ප්‍රතිශතය හෙව්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. සෝඩියම් කාබනේට් ග්‍රෑම් 100ක් අරගෙන ඒකේ තියෙන සෝඩියම් ප්ලස් වල ප්‍රතිශතය හෙව්වා ඒ සෝඩියම් ප්ලස් ප්‍රතිශතය සෝඩියම් කාබනේට් වල ස්කන්ධයම වෙනස් වෙන එකක් නෙමෙයි. ඒ නිසා මම මෙතන ඔයගොල්ලන්ට දුන්නේ නැත්තේ ස්කන්ධය. කැමති ස්කන්ධයක් අරන් හදන්න පුළුවන්. එතකොට මෙතන සෝඩියම් කාබනේට් වලින් අපිට සෝඩියම් ප්ලස් එනවනේ. දැන් මේ ඊතලේ තේරුමක් ගන්න එපා මේක මේ විදිහට නම් ඒක නෙමෙයි අදහස් කරේ එහෙම ගත්තත් ප්‍රශ්නයක් නෑ. එතකොට මේ සෝඩියම් කාබනේට් වල සූත්‍ර එකක්. අණුවක් කියන්නේ මේ අණුවක් නෙමෙයි මේක ඇත්තටම. අපි නිකන් අර අපේ ලේසියට ඕන අණුව කියන වචනේ භාවිත කරනවා. එතකොට මේ සූත්‍ර එකක නැත්නම් සෝඩියම් කාබනේට් එකක් ගත්තොත් ඒකේ සෝඩියම් ප්ලස් අයන දෙකක් තියෙනවා. ඒකෙන් දරුවෝ මේක අපි මවුලයක් ගත්තොත් එතන සෝඩියම් ප්ලස් මවුල දෙකක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට කියන්න පුළුවන් වෙන්න ඕන. එහෙම කියන්න බැරි දරුවෝ ඉන්නවනම් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. සෝඩියම් කාබනේට් එකක සෝඩියම් ප්ලස් දෙකයි මවුල එකක් ගත්තොත් මවුල දෙකයි කියන්න පුළුවන්. මේ සෝඩියම් කාබනේට් වල මවුලයක් කියලා කියන්නේ ග්‍රෑම් 106ක්. ග්‍රෑම් 106ක්. අරද? දැන් සෝඩියම් ප්ලස් මවුල දෙකක් තියෙනවද එතන? එහෙනම් අපිට මෙන්න මේ ග්‍රෑම් 100 මවුල එකක් කියන්නේ ග්‍රෑම් 106ක් මවුල එක සෝඩියම් ප්ලස් මවුල දෙකක් තියෙනවා. අපිට 106ක තියෙන සෝඩියම් ප්ලස් ස්කන්ධය හොයාගන්න පුළුවන්. එහෙනම් මේ දැන් මේ මවුල එකනේ 106 වනේ. එහෙනම් මවුල දෙක කියන එක අපිට පත් කරගන්න පුළුවන් ස්කන්ධය බවට සෝඩියම් ප්ලස් වල. දැන් දරුවෝ මතක තියාගන්න සෝඩියම් වල මෞලික ස්කන්ධය 23යි ග්‍රෑම් මවුලයට දරුවෝ සෝඩියම් ප්ලස් කියන්නේ එක ඉලෙක්ට්‍රෝනයක් හැලුනහම ගැලුනහම එහෙම කියලා මෞලික ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. සෝඩියම් ප්ලස් වලත් මෞලික ස්කන්ධය 23යි ග්‍රෑම් මවුලයටම තමයි. එතකොට මේ සෝඩියම් ප්ලස් ස්කන්ධය හොයාගන්න පුළුවන් වුණා මෙන්න මෙහෙම. ස්කන්ධය සමානයි මවුල තව මෞලික ස්කන්ධය. එහෙනම් මේ දෙකයි මවුල ගුණ කරා නම් සෝඩියම් ප්ලස් වල මෞලික ස්කන්ධයෙන් අපිට නම් දෙවරක් විස්තර 46යි ග්‍රෑම් කියලා. එහෙනම් දැන් සෝඩියම් ප්ලස් වල ස්කන්ධය වල මෙන්න මෙහෙම සමීකරණයක් ඕන ලියන්න පුළුවන් මේ සෝඩියම් ප්ලස් ස්කන්ධ ප්‍රතිශතය. සමීකරණයක් ඕන නම් ඔයගොල්ලෝ මේකෙන් හදා ගන්න. දැන් අපි ඒ සලකන මූලද්‍රව්‍ය හෝ අයන ස්කන්ධය දිනන සලකන ප්‍රභේද ස්කන්ධය. නැත්නම් සලකන තමයි සෝඩියම් ප්ලස් වලට ලියමු. සෝඩියම් ප්ලස් ස්කන්ධය ඊට පස්සේ අවස්ථාව අනුව සමීකරණය වෙනස් කරමු. සෝඩියම් ප්ලස් ස්කන්ධය බෙදන්න ඕන ඒ සෝඩියම් ප්ලස් ස්කන්ධය අඩංගු සංයෝගයේ මුළු ස්කන්ධය. ගුණ කිරීම 100ට 100 තමයි සාමාන්‍ය සමීකරණය. දැන් මම මෙතන සෝඩියම් ප්ලස් වලට ලිව්වේ සෝඩියම් කාබනේට් ප්ලස් සෝඩියම් ප්ලස් සලකලා ඒක අවස්ථාව අනුව වෙනස් කරනවා. එතකොට ග්‍රෑම් 106ක සෝඩියම් තියෙනවා 46 ග්‍රෑම්. එහෙනම් බලන්න 100ට. මම සැවිලා තියෙනවා 43.39ක් මම ආසන්නව 43.4ක් කියලා ගත්තා. දරුවෝ බලන්න ඔයගොල්ලෝ සුළු කරලා හරි. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ අහලා තියෙනවා ඔක්සිජන් ප්‍රතිශතයක් අහලා තියෙනවා. ඔක්සිජන්ගේ ප්‍රතිශතයක් අහලා දෙනවා මම අරක මතක හදන්න හරි. එතකොට මේකේ අපි මෙතන අපි ඔක්සිජන් දැම්මොත් මේ එකක ඔක්සිජන් 3ක් තියෙනවා. මේ 3ක් තියෙනවා. ඒ කියන්නේ මෙතන 3යි මවුල. එහෙනම් සංයෝගයෙන් ග්‍රෑම් 106ක් ගත්තොත් මෙතන වෙනස් වෙන්න ඕන. අපි ඔක්සිජන් වල ස්කන්ධය හොයනවා. එහෙනම් ඔක්සිජන් වල ස්කන්ධය හොයන්නේ ඒ තියෙන ඔක්සිජන් මවුල 3 ඔක්සිජන් වල මෞලික ස්කන්ධය වැඩි කරමු 16. ග්‍රෑම් මවුලේ. ඒක දරුවන්ට තේරෙනව නේද? මෙයාගේ එක සූත්‍රයක ගත්තොත් එතන ඔක්සිජන් පරමාණු 3යි තියෙන්නේ. එකක 3යි. එකට 3 අනුපාතය යන්නේ. එහෙනම් මවුලයක් ගත්තොත් ඔක්සිජන් මවුල 3ක් තියෙනවා. එහෙම නැත්නම් මේ 106ක තියෙන 46 වල තව විදිහක් තියෙනවා. අපි සෝඩියම් කාබනේට් වල මෞලික ස්කන්ධය වල කොහොමද? 46යි ග්‍රෑම් 106යි. 46යි 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 46යි
23 ඒවා දෙකක්. අපි සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය, සාපේක්ෂ අනුක ස්කන්ධය කියලා ප්‍රශ්නයක්. සාපේක්ෂ සූත්‍රයක ස්කන්ධය කියලා තියෙනවා. හරි. එතකොට ඒක හරිය කොහොමද? 23 ඒවා දෙකක් ධන සෝඩියම් 2, කාබන් කියන්නේ 12 ධන ඔක්සිජන් කියන්නේ 16 ඒවා 3ක්. දැන් මේකෙන් 106 නිර්මාණය වෙන්නේ. 106ට ඔක්සිජන් වල දායකත්වය කියනවනේ. 16 3 48යි. අයනා 106ක 48ක් කියලා ගන්න පුළුවන්. ග්‍රෑම් 106ක සෝඩියම් ඔක්සිජන් ග්‍රෑම් 47ක් කියලා ගන්න පුළුවන්. නැත්නම් මෙතනින් අපිට කන්වර්ට් කර ගන්න පුළුවන් 3 වරක් 16 අපිට එන්නේ 48යි ග්‍රෑම් කියලා. එහෙනම් මේක වෙනස් කරගත්තොත් සෝඩියම් ස්කන්ධ වල සතේ සමානයි. සෝඩියම් ස්කන්ධය බෙදීම ඔයගොල්ලෝ ලියා ගන්න අවශ්‍ය නම් සෝඩියම් ස්කන්ධය බෙදීම සෝඩියම් කාබනේට් මුළු ස්කන්ධය. එතන අපි අරන් තියෙන 106ක් මෙතන තියෙනවා 48ක්. එතන මෙත් සත්‍යය මට ඇවිල්ලා තියෙනවා 45.283යි මම 45.3යි කියලා ආසන්නව දාලා තියෙනවා. 45.2 ඊට පස්සේ දෙවෙනි ගාන නම් ඕගොල්ලෝ දෙයක් තියෙන සංයෝගයක් මේ සජල සෝඩියම් කාබනේට් Na2CO3.10H2. දැන් මුලින්ම දරුවෝ තේරුම් ගන්න මේ සෝඩියම් කාබනේට්.10H2O කිව්වම මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ සෝඩියම් කාබනේට් අපි එකක් ගන්න ඕනේ එකක් කියලා. එකක් ගත්තොත් මේකත් එක්ක ජලාණු 10ක් දායක බන්ධනවලින් බැඳලා තියෙනවා. කොහොමද බැඳලා තියෙන්නේ කියලා පස්සේ අපි කතා කරමු. 10ක් කොහොම බැඳලා තියෙනවා. පැහැදිලිද? දැන් එකක් ගත්තොත් Na2CO3 එකක් ගත්තොත් ජලාණු 10යි ඒක කියන්නේ. පැහැදිලිද? ඒක දරුවෝ ඉස්සලා මතක තියාගන්න. ඒ වගේම දරුවට මෙහෙම විශ්ලේෂණය කරන්න පුළුවන් හැකියාව තියෙනවා තෝරන. සෝඩියම් කාබනේට්.10H2O ගත්තාම ඒක අප සෝඩියම් කාබනේට් සහ ජලයට කැඩුවා. Na2CO3 H2O කියලා කැඩුවා. මේ එකක සෝඩියම් කාබනේට් 1යි ජලය 10යි කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. හරිද? මම ඒක පොඩක් මේ මතක් කරනවා. සෝඩියම් කාබනේට්.10H2O වලින් මවුල් එකක් ගත්තොත් එතන සෝඩියම් කාබනේට් මවුල් 1යි ජලය මවුල් 10යි කියලා කියන්න පුළුවන් වෙන්න ඕන දරුවන්ට. මෙයාගේ මවුල් එකක් කියලා කියනකොට 286ක්. ඒක ගණනය කරන හැටි පළවෙනි වීඩියෝ එකේ කතා කරා. එතන මෙයාගේ 286ක් මවුලයක් කියන්නේ එහෙනම් එතන සෝඩියම් කාබනේට් මවුලයක් කියන්නේ 106යි කියලා. ඔයාලට පුළුවන් වෙන්න ඕන මෙයාගේ 286ක් තුල සෝඩියම් කාබනේට් 106ක් වෙනවා කියලා කියන්න පුළුවන් වෙන්න ඕන. මෙතන පොතේ ජලය මවුල 10ක් නේ. මවුල් එකක් කියන්නේ ග්‍රෑම් 18ක්. එහෙනම් ඔක්කොම හොයන්න ජලය මවුල 10 කරාට මේක 10න් වැඩි කරලා. එතන 180යි ග්‍රෑම් වෙනවා. එතන හරියනේ. අර දෙක එකතු වෙන එකට සමාන වෙන්න බෑ. මේකට දෙකට කැඩුනේ. දැන් 286 වෙනවා 106 දාන 180. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් වෙනවා සෝඩියම් කාබනේට්.10H2O කිව්වොත් ඒක සෝඩියම් කාබනේට් සහ ජලයට කඩා ගන්න. එහෙම පුළුවන්. ඊට පස්සේ මේක ඕනනම් ඊට වඩා තව ටිකක් මෙහෙම වඩන්න පුළුවන්. සෝඩියම් කාබනේට්.10H2O දැන් මෙතන තියෙන සෝඩියම් ධන අයන. මෙතන මම මේ සෝඩියම් ප්ලස් කියලා දැම්මා සෝඩියම් කියලා දැම්මත් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මොකද මෙතන ගැටලුවට ඒක අදාළ වෙන්නේ නැහැ. සෝඩියම් ප්ලස් කියලා දාගන්න. එතන මෙතන කාබනේට් අයනයක් තියෙන මම ඒක නිකන් කාබන් මෙහෙම කැඩෙන්නේ නැහැ සෝඩියම් කාබනේට්. මට මේ ගාන හදා ගන්න ඕනකට තීරි පොඩක් කියලා දෙන්න ඕන. ඔම් කැඩෙන්නේ නැහැ. හරි. එතන කාබන් ඔක්සිජන් ඊට පස්සේ උදේ හයිඩ්‍රජන් කියලා මම ඔහොම කඩනවා. දැන් මෙන්න මේක විශ්ලේෂණය කරන්න. මේ එකක සෝඩියම් ප්ලස් කීයද? 2යි. එහෙම කියා ගන්න පුළුවන්ද? නැත්නම් සෝඩියම් කීයද? 2යි. මේ එකක කාබන් කීයද? 1යි. එහෙම දරුවන්ට කියා ගන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන් නම් හොඳයි. ඔන්න දැන් ඔක්සිජන් ආපුවම ඔක්සිජන් පුතේ මේ එකක මෙතන 3ක් තියෙනවා ජලාණු 10 ජලාණුක එක ගානේ තියෙනවා. ඒතකොට ජලාණු 10 ඔක්සිජන් පරමාණු 10යි මෙතන 3යි 13යි. තේරුණාද? දැන් 13යි. එතකොට මේකෙන් එකක් ගත්තොත් සූත්‍රයක එකක් ගත්තොත් නැත්නම් අණුවක් කියලා කියමු එකක් ගත්තොත් මේ සමස්තයෙන් එකක් ගත්තොත් ඒක තුළ ඔක්සිජන් පරමාණු 13ක් තියෙනවා. හයිඩ්‍රජන් 10 වරක් දෙක 20යි. හයිඩ්‍රජන් 10 වරක් දෙක 20යි. ඔන්නෝම කියන්න පුළුවන්. ඒ කියන්නේ මෙයාගේ එකක් මවුල ගත්තොත් සෝඩියම් ප්ලස් මවුල 2යි කාබන් මවුල 1යි ඔක්සිජන් මවුල 13යි හයිඩ්‍රජන් මවුල 20යි කියන පුළුවන් හැකියාව තියෙනවා. පැහැදිලි නේ කියුවේ? ජලයේ ස්කන්ධ වෙසතේ. මෙන්න මේ කොටසේ ස්කන්ධ වෙසතේ. මේ සංයෝගයේ මුකුත් ස්කන්ධයක් දීලා නැහැ. අපේ පළවෙනි ප්‍රශ්නය අපි ඕකට කියන්නේ ස්පටික ජලය කියලා. මේ තියෙන ඝන අවස්ථාව සෝඩියම් කාබනේට්.10H2 කියන ඝන අවස්ථාව. වතුර දැම්මොත් කොහොම පවතින්නේ නැහැ. ස්පටික ජලය. එතකොට ජලයේ ස්කන්ධ වෙසතේ තමයි අපෙන් අහන්නේ. ඒකද අහන්නේ? හරි. එතකොට දරුවන්ට පුළුවන් මෙන්න මෙහෙම හිතන්න. මේ සෝඩියම් කාබනේට්
10H2O කලින් ලියපු එකම තමයි. ඒකේ ජලය ටික ගත්තොත් මෙයාගේ එකක් තුල ජලය 10ක් වෙනවා කොහොමද? මේ 10 ඉලක්කම නිසා. ඒ කියන්නේ මෙයාගේ මවුලයක් තුල ජලය මවුල 10ක් වෙනවා කියලා කියන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ මෙයාගේ මවුලයක් කියලා කියන්නේ 286ක් ග්‍රෑම්. 286ක් ග්‍රෑම්. එතකොට මෙයාගේ 286 ග්‍රෑම් තුල අරයක තියෙන ප්‍රමාණය හොයන්න මෙහෙමත් පුළුවන්. කියන්නේ මවුල ප්‍රමාණය අපි ස්කන්ධේ වරපත් කරමු. ඉතින් මවුල වැඩි කරනවා අපි H2O වල මවුල ස්කන්ධය දානවා කියලා මේකෙන් වැඩි කරමු 18යි ග්‍රෑම් මවුලයට. ඒ කියන්නේ 180යි ග්‍රෑම් නැත්නම් අර මම කලින් ගානේ හදුවා වගේ මේ 286 හැදෙන්න ජලයෙන් 180ක් දායක වෙනවා. එහෙනම් 286 180ක් වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඉතින් අපිට මේක ඉච්ච ලොකු දෙයක් නෙමෙයි අර සෝඩියම් ප්ලස් වලින් ලියපු සමීකරණය වෙනස් කරගමු ජලයට. එතකොට මේ ජලයේ ස්කන්ධ ප්‍රතිශතය සමානයි අපි සලකන සංයෝගයේ යම් ස්කන්ධයක් ඒ ස්කන්ධය තුල තියෙන ඒ ජල ස්කන්ධය තියෙනවනේ. එහෙනම් මේ ජල ස්කන්ධයේ ග්‍රෑම් 180 බෙදන්න ඕන අපි සලකපු සංයෝගී ස්කන්ධය. 286 ග්‍රෑම්. ඒ කියන්නේ මේ ප්‍රමාණය තියෙන සංයෝගයේ මුළු ස්කන්ධය. බෙදලා ඒක 100% වැඩි කරා. මට ආපු උත්තරේ 62.9යි 100. දැන් මොකද්ද 62.9 කියන එකේ තේරුම? තව චුට්ටක් වුණා විශ්ලේෂණය කරොත් ඔකෙන් කියන්න පුතා මේ සංයෝගයේ ග්‍රෑම් 100ක් ගත්තොත් දැන් 286 180 ජලය දෙනවා. 100ක් ගත්තොත් 62.9යි ග්‍රෑම් ජලය දෙනවා කියන එක තමයි කියන්නේ. පැහැදිලිද? right. ඊට පස්සේ අපෙන් අහනවා මේකේ ඔක්සිජන් ප්‍රතිශතය. මේක ඔක්සිජන් ප්‍රතිශතය. ඒතර අපි මෙතන ජලය වෙනකොට ඔක්සිජන් ලියා ගමු. එහෙම ලියාගත්තොත් මෙතන ඔක්සිජන් තියෙනවා මේ 3යි 10යි 13යි. මම අතන කලින් විශ්ලේෂණය කරානේ. ඒ කියන්නේ එකක 13ක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ මවුලයක් ගත්තොත් ඔක්සිජන් මවුල 13ක් වෙනවා. එතන අපි මේ 13 වැඩි කරන්න ඕන ඔක්සිජන් වල ස්කන්ධය. මෙයාගේ මවුලයක් කියලා කියන්නේ 286ක්. දැන් 286 තියෙන ඔක්සිජන් ස්කන්ධය හොයමු. ඒක හොයන්න පුළුවන්. මේ ඔක්සිජන් මවුල ප්‍රමාණය ඔක්සිජන් වල මවුලික ස්කන්ධය වැඩි කරා. 16. එතන මට අවිලා තියෙනවා උත්තරයක් 208යි ග්‍රෑම් කියලා. බලන්න ඔයගොල්ලෝගේ උත්තරේ ඒකද කියලා? 208යි ග්‍රෑම් කියලා. පැහැදිලිද? එහෙනම් අපි ඔක්සිජන් වල ස්කන්ධ ප්‍රතිශතය හොයමු. ඔක්සිජන් වල ස්කන්ධ ප්‍රතිශතය සමානයි 208යි නේ ඔක්සිජන් වල ස්කන්ධය. බෙදීම 286. වැඩි කිව්ව 100ට. හරි. එතකොට මට උත්තරයක් ඇවිල්ලා තියෙනවා 72.73යි. එතකොට මෙතන මේ 72.73යි ප්‍රෙෂර් තියෙන ඔක්සිජන්, සෝඩියම් කාබනේට් වල තියෙන ඔක්සිජනුයි, ජලයේ තියෙන ඔක්සිජනුයි ඔක්කොම. ඊට පස්සේ මේකේ සෝඩියම් ප්‍රතිශතය ආවා තියෙනවා. මෙතන අපි සෝඩියම් දාගමු. මෙතෙන්ම. එතකොට සෝඩියම් ප්ලස් දාගත්තොත් නැත්නම් සෝඩියම් කියලා දාගත්තොත් 2යි තියෙන්නේ. මේ එකක සෝඩියම් අයන 2යි තියෙන්නේ. ඒ කියන්නේ මේ සංයෝග මවුලයක් ගත්තොත් මේ මවුලක සෝඩියම් මවුල 2යි. එහෙනම් මෙතන සෝඩියම් වල අපිට ස්කන්ධය හොයන්න පුළුවන් 2යි මවුල වැඩි කිරීම 23යි ග්‍රෑම් මවුලයට කියලා දාගත්තාම 46යි ග්‍රෑම් කියලා එනවා. එහෙනම් මේක වෙනස් කරගමු. සෝඩියම් වල ස්කන්ධ ප්‍රතිශතය සමානයි 46යි ග්‍රෑම් වැඩි කිරීම 100%. ඒක තියෙන 286ක් තුල මම සුළු කරපුවාම උත්තරයක් ලැබිලා තියෙනවා 16.08යි 100ට ආසන්නව 16.1යි 100ට. පැහැදිලිද? මම ටියුට් එකේ ඊළඟ ගැටලුවට යන්න කලින් ඔයගොල්ලන්ට අමතර ප්‍රශ්නයක් දෙනවා. ඔයාලා මේ ප්‍රශ්නේ ලියාගෙන වීඩියෝ එක නවත්තලා ප්‍රශ්නේ කරලා ඊට පස්සේ උත්තරෙත් එක්ක බලන්න ඔයගොල්ලන්ගේ උත්තරේ මගේ උත්තරේ සංසන්දනය කරගන්න. මොකද ප්‍රශ්නේ ලියාගන්න copper sulfate .NH2O කියලා සංයෝගයක් තියෙනවා. copper sulfate .NH2O කියලා සංයෝගයක් තියෙනවා. මෙන්න මේ සංයෝගයේ ස්පටික ජලයේ ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා 36ක් කියලා. හරි? මගේ ප්‍රශ්නේ තමයි මේ සිම්පල් එන්නෝ ගන්න එක. එන්න ගන්න එක. මෙතන දෙනවා මෞලික ස්කන්ධ දෙනකොට කොප වලට දෙනවා 64 ගන්න කියලා. සාමාන්‍ය කොප වල 63යි 0.5යි 64 ගන්න කියලා පොඩි සුළු ගන්න දෙන්නේ. සල්ෆර් 32යි ඔක්සිජන් එවන දන්න ඔයගොල්ලෝ 16යි හයිඩ්‍රජන් 1. හරි දැන් වීඩියෝ එක නවත්තලා ඔයගොල්ලෝ මේ ගැටලුව විසඳලා ඉන්න. දැන් ඔයාලට මම පොඩි හින්ට් එකක් දෙන්නම්. මේ ස්පටික ජලයේ ප්‍රතිශතය ලියවනම් ඔයගොල්ලෝ ලියන්නේ කොහොමද?
ජලයේ ප්‍රස්ථාතය සමානයි ඒ තෝරගන්න මේ සංයෝගයේ තෝරගන්න ස්කන්ධයක ඒ සංයෝගයේ තෝරගන්න ස්කන්ධයක ඒ තුල අඩංගු ජලයේ ස්කන්ධය තෝරගන්නේ මවුලයක් නෙමෙයි මොකයි හංගන්න දෙයක් නෑනේ එහෙනම් මේ සංයෝගයේ මවුලයක ජලයේ ස්කන්ධය බෙදීම ඒ අදාළ සංයෝගයේ මවුලික ස්කන්ධ සංයෝගික ස්කන්ධ කුණ කිරීම 100%. ඉතින් බලන්න මේ සමීකරණ භාවිත කරලා ගැටලුව විසඳන්න. එහෙනම් වීඩියෝ එක නවත්තලා මේක විසඳලා ආයි වීඩියෝ එක බලන්න. හරිද? අපි ගැටලුව විසඳමු. කීයද ඔයගොල්ලෝ ආපු උත්තරේ? n සමානයි 5ද? මට ආපු උත්තරේ n සමානයි 5. ඒක ආවම හරි දාලා. දැන් බලමු කොහොමද ගැටලුව විසඳන්නේ කියලා. දැන් ගන්න කොපර් සල්ෆේට්. .NH2 ඔයා මෙයාගේ මවුලයක් සලකන්න. මවුලයක් සලකනකොට දැන් මෙයාගේ මවුලික ස්කන්ධය අපිට හොයාගන්න පුළුවන්. නැත්නම් මෙයාගේ අපි මවුලික ස්කන්ධය නෙමු. කොහොමද ලියන්නේ? කොපර් වල 64 නම දුන්නේ. ඒ නිසා 64යි. දාන්න. මවුලික ස්කන්ධය වල මම ග්‍රෑම් මවුලට දාන්නේ නැහැ. අර සාපේක්ෂ පරමාණු ස්කන්ධය ලියලා පස්සේ උනන් ග්‍රෑම් මවුලට දාගමු. හරි අවශ්‍ය නම්. සල්ෆර් 32යි. දාන්න. මෙතන 16 4ක් තියෙනවනේ. ඒ කියන්නේ 64යි. දැන් මෙතන 10 තිබ්බනම් කොහොමද යන්නේ? 18 වතාවක් 10 180යි කියලා. 5 තිබ්බනම් කොහොමද යන්නේ? 18 වතාවක් 5 90යි කියලා. එහෙනම් n තිබ්බොත් 18යි n කියලා යන්න පුළුවන්. 18යි. දැන් ඒතර ඇත්තටම මේකේ මවුලික ස්කන්ධය කියන්නේ මවුලයක් ගත්තොත් මවුලික ස්කන්ධය කියන්නේ මෙන්න මේක එකතු කරන්න. ඔයගොල්ලෝ එකතු කරපුවා වෙනවා 160ක්. 160 දාන 18යි n. ඔන්න ඔය ග්‍රෑම් ප්‍රමාණයක් කියලා හිතන්න පුළුවන්. මොකද මේක දැන් අපි මේකෙන් එන්නේ ඇත්තට මෞලික ස්කන්ධයට එන සංඛ්‍යාත්මක අගය නෙමෙයි මේකෙන් එන්නේ. මෞලික ස්කන්ධේ සංඛ්‍යාත්මක අගය එන්නේ. දැන් කියන්නේ මෞලික ස්කන්ධය 160 ධන 18යි n කියලා ගන්න පුළුවන්. ඒතර මේ සංයෝගයේ බලන්න මෞලික ස්කන්ධය 160 ධන 18යි n නෝට ජලයේ තියෙනවා 18යි n ග්‍රෑම් ප්‍රමාණය. 18යි n ග්‍රෑම් ප්‍රමාණය. පැහැදිලිද? 18යි n ප්‍රමාණය. ඒතර සමීකරණ දානකොට ජලයේ දැන් මම ආයෙ ලියන්න ඕනේ නැහැ. ජලයේ ස්කන්ධ ප්‍රස්ථාතය එන්නේ මම ලිව්වොත් ඕනනම් ජලයේ ස්කන්ධය බෙදීම අර සංයෝගයේ මුළු ස්කන්ධය. එහෙම නේද? එහෙනම් මේකට ආදේශ කරන අපි ප්‍රස්ථාතය දන්නවනේ. හරි. එහෙනම් මේකට ආදේශ කරන්න. අය ප්‍රස්ථාතය දන්නවනේ. මේක තමයි දීලා තියෙන්නේ 36යි. දැන් මේ බලන්න මවුලයක් ගත්තාම සංයෝගයේ මුළු ස්කන්ධය 160 ධන 18යි n ජලයේ ස්කන්ධය 18යි. එහෙනම් මේකට අපි 18යි n ආදේශ කරමු. ග්‍රෑම් දානවා උඩට ග්‍රෑම් දාන්න එහෙනම් උඩට ග්‍රෑම් දානවා නැත්නම් නොදායි. සංයෝගයේ මුළු ස්කන්ධය 160 ධන 18යි n. වැඩි කිරීම 100%. ඔන්න ඕකස් දන්න. විසඳන්න මම කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් සාමාන්‍ය සුළු කිරීම. එතකොට මේකෙන් සමානයි 5 එන්න ඕන. ආවෙ නැත්තම් කමෙන්ට් එකක් දාලා තියෙනවා මොකද ගැටලුව කියලා බලන්න. ප්‍රශ්නාංග තුන බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට් මිශ්‍රණයකින් ග්‍රෑම් 10ක් දීලා තියෙනවා. පැහැදිලිද? ග්‍රෑම් 10ක් දීලා තියෙනවා. ඒ කියනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඒ මිශ්‍රණේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4ක් තියෙනවා. එතකොට මේ දෙන විතරයි නම් ඉන්නේ අපිට ගන්න පුළුවන් සෝඩියම් කාබනේට් තියෙනවා අවශ්‍ය වුණොත්. හරි? ග්‍රෑම් 6ක්. 10න් 4 අඩු කරලා. හරි? එතකොට මේකෙන් අපෙන් අහනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතිශතය සහ මුළු ඔක්සිජන් ප්‍රතිශතය. අපි ඉස්සෙල්ලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතිශතය නෙමෙයි. ඒක මහා අමාරු දෙයක් නෙමෙයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය කියලා කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධ ප්‍රතිශතය කියලා කියන්නේ මිශ්‍රණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය බෙදීම මිශ්‍රණයේ මුළු ස්කන්ධය බලපුවම මට මේ සිද්ධාන්ත කොට මතක් කරගන්න විතරයි අවශ්‍ය වුනේ. එතකොට මේකේ අපිට එනවා 140ක් එනවා. හදන්න දෙයක්වත් නෑ වගේ ඉතින් ගන්නත් පුළුවන්. 140ක් එනවා. ඊට පස්සේ අපේ නහරන මේක ඔක්සිජන් ප්‍රතිශතය අනේක ආදි පරිස්සමෙන්. දැන් බලන්න මේ මිශ්‍රණයට කියන්නේ ග්‍රෑම් 10ට ඔක්සිජන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අරගෙන එනවා සෝඩියම් කාබනේට් අරගෙන එනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4ක තියෙන ඔක්සිජන් ප්‍රමාණයයි සෝඩියම් කාබනේට් ග්‍රෑම් 6ක තියෙන ඔක්සිජන් ප්‍රමාණය තමයි දායක වෙන්නේ මිශ්‍රණයේ ඒ මුළු ස්කන්ධයට. එතකොට
මේ සාම්පලයේ ස්කන්ධයේ ග්‍රෑම් 10ක් වෙනකොට අපි හොයන්න ඕන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ සෝඩියම් කාබනේට් කියන සංයෝග දෙකෙන්ම ඔක්සිජන් ප්‍රමාණය හොයා ගන්න ඕන. ඒතර ඔයාලා මෙන්න මේ වගේ ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සලකුවොත් අපි යත් එක්ක ඔක්සිජන් කියන සම්බන්ධය ලියමු. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයක ඔක්සිජන් මවුල එකයි. මෙතන ග්‍රෑම් 40ක් ගත්තොත් ඒ ග්‍රෑම් 40 තුළ මෙතන මවුල එකයි කියලා කියන්නේ ග්‍රෑම් 16ක් කියනවා. මම හිතනවා දරුවන්ට දැන් ඒක ලියා ගන්න පුළුවන්. ඇත්තටම සාම්පලය තුළ තියෙන පුතේ ග්‍රෑම් 4යි. එහෙනම් දැන් ග්‍රෑම් 40ක් තිබ්බොත් ග්‍රෑම් 16ක් ඔක්සිජන් තියෙනවා නම් ග්‍රෑම් 4ක් තිබ්බොත් අපි කොහොමද හොයන්නේ? ඒකට වගන්තියක් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. ලියන්න. NaOH ග්‍රෑම් 4ක අඩංගු ඔක්සිජන් ස්කන්ධය. මෙන්න මේව හොයන්න පුළුවන්. 40ක 16ක් තියෙනවා. ග්‍රෑම් 40ක ඔක්සිජන් කීයක් තියෙනවද? 16ක්. දන්න දැනින් අල්ලගන්න. දන්නේ 40ක 16ක් තියෙනවා. බලන්නේ 4ක. එහෙනම් 40ක 16ක් තියෙනවා නම් ග්‍රෑම් 4ක බලන්න. එතන මම මේක සුළු කරලා තියෙනවා. අපිට ඇවිල්ලා තියෙන උත්තරය 1.6යි. බලන්න එනවද කියලා? 1.6යි. තව මෙතන තියෙන ඔක්සිජන් ප්‍රමාණය හොයන ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙහෙම හරස් ගුණිතය දාලා. 4 වතාවක් 16 40 වතාවක් අපි හිතමු මෙතන ස්කන්ධ x ග්‍රෑම් කියලා. දැන් තව ලියන ක්‍රමයක් තියෙනවා. ඔය සමහර වෙලාවට ඔයගොල්ලෝ අහලා ඇති. කොහොම හරස් ගුණිතය දාලා. 40යි x සමානයි 16යි 4. එහෙනම් x සමානයි 16යි 4යට 40. හරිනේ? 16 වතාවක් 4ට 40 කියන සම්බන්ධය නෝනේ. පැහැදිලි? හරි කොහොම හරි කවක් නැහැ. හොඳ ක්‍රමයක් භාවිතා කරලා ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4ක තියෙන ඔක්සිජන් ප්‍රමාණය ගණනය කරගන්න. හැබැයි අමතක කරන්න එපා සෝඩියම් කාබනේට් වලත් ඔක්සිජන් එනවා. එහෙනම් අපි දැන් සෝඩියම් කාබනේට් වලින් ඔක්සිජන් ප්‍රමාණය ගණනය කරගන්නත් ඕන. ඒතර මම ඒක මෙතන මකලා ලියලා පෙන්නන්නම්. දැන් සෝඩියම් කාබනේට් ගත්තහම සෝඩියම් කාබනේට් එකක් එක්ක ඔක්සිජන් වල තියෙන සම්බන්ධය තමයි පුතේ මෙතන එකක මෙතන තුනක් තියෙනවනේ. මෙතන තුනක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ මවුල එකක් ගත්තොත් ඔක්සිජන් මවුල 3යි. ඒ කියන්නේ මෙයාගේ අපි ග්‍රෑම් 106ක් ගත්තොත් මවුලික ස්කන්ධය මෙතන මවුල 3ක ස්කන්ධය කියන්නේ පුතේ 16 3 48යි ග්‍රෑම්. එහෙනම් ඇත්තටම අපි ළඟ සෝඩියම් කාබනේට් කීයද තියෙන්නේ? අපි ළඟ ග්‍රෑම් 6යි. එහෙනම් කලින් වගේ 106ක 44ක් තියෙනවනම් ග්‍රෑම් 6ක කීයක් තියෙනවද? ඒක ඕන y ග්‍රෑම් කියලා දාගෙන අර විදිහට හරස් ගුණිතය දාන්නත් පුළුවන්. නැත්තම් අපිට මෙන්න මෙහෙම ලියන්නත් පුළුවන්. सोडियम कार्बोनेट ग्राम 6ක අඩංගු ඔක්සිජන් ස්කන්ධය කොහොමද? දන්න දැනින් අල්ලගන්න. 106ක 44ක් තියෙනවා. 106ක ග්‍රෑම් 48ක් තියෙනවා. එහෙනම් ග්‍රෑම් කීයද බලන්න? 6. ඒක තේරෙන්නත් ළමයි 6 වතාවක් 48 106 වතාවක් y ට සමාන කරන්න. y කියලා කියන්නේ මේ ග්‍රෑම් 6ක තියෙන ඔක්සිජන් ස්කන්ධය y තමයි හොයන්න ඕන කියලා. 6 වතාවක් 48 106 වතාවක් y ට සමාන කරලා y හොයන්න. එතකොට මේ උත්තරේමයි එන්නේ. මට අවිලා දෙනවා 2.72. මට බලන්න 2.72. දැන් දරුවන්ට තේරෙනවද? සංයෝගයේ ග්‍රෑම් 10 තුල අඩංගු මුළු ඔක්සිජන් ස්කන්ධය කියන්නේ මොකක්ද? අපිට ප්‍රකාශනය ලියන්න පුළුවන්. නමුත් මම වෙලා ගත නිසා ලියන්නේ නැහැ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4ක තියෙන ඔක්සිජන් දර सोडियम कार्बोनेट ग्राम 6ක තියෙන ඔක්සිජන්. ළඟට ඇවිල්ලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 4ක ඔක්සිජන් 1.6ක් තිබ්බා. සෝඩියම් කාබනේට් ග්‍රෑම් 6ක ඔක්සිජන් 2.72ක් තියෙනවා. දැන් ඔක එකතු කරන්න 2.72 1.6ට එකතු කරන්න 2යි 3යි 2යි 1යි 3යි 4යි 4.32යි. එහෙනම් මුළු ස්කන්ධ දෙනවා 4.32 ග්‍රෑම් වලින්. එතකොට අපිට මේකේ ඔක්සිජන් ප්‍රතිශතය ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. එහෙනම් සාම්පලයේ ඔක්සිජන් වල ස්කන්ධය 4.32යි. බෙදී. දැන් හොඳට මතක තියාගන්න මෙතන බෙදන්නේ කීයද? උදේ බෙදන්න ඕන සාම්පලයේ මුළු ස්කන්ධය. ඒ සාම්පලයේ මුළු ස්කන්ධය තමයි බෙදන්න ඕන. හරිද? එතකොට මෙතන එන්නේ 10යි කියලා. වැඩි කිරීම 100%. ඒ කියන්නේ 43.2යි ඔක්සිජන් වල ස්කන්ධ වෙනසක්. දැන් ඩියුටේ 4 වෙනි ගාන ගන්න. මොකක්ද ඒ කියන්නේ? සෝඩියම් කාබනේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක් තියෙනවා.
ඒකේ සෝඩියම් කාබනේට් 60ක් තියෙනවලු මිශ්‍රණයේ මුළු ස්කන්ධ දිලා නැහැ. අපි ගන්න සාම්පලයේ ග්‍රෑම් 10ක් වුණා නම් ඒකේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය. ඉතින් මේක හරිය ලේසි. කෙලින්ම ගන්න හදන්න පුළුවන්. එහෙම නැත්නම් මෙහෙම හිතන්න. සාම්පලයේ මුළු ස්කන්ධය ග්‍රෑම් 100ක් කියලා හිතන්න. සාම්පලයේ මුළු ස්කන්ධය ග්‍රෑම් 100ක් කියලා හිතන්න. එතකොට දරුවනේ සෝඩියම් කාබනේට් 160ක් තියෙනවා කියන එකේ තේරුම තමයි සාම්පලයේ ග්‍රෑම් 100ක් තිබ්බොත් සෝඩියම් කාබනේට් ග්‍රෑම් 60ක් තියෙනවා කියන්නේ. එනකේ තේරුම තමයි සෝඩියම් කාබනේට් කොච්චරක් තියෙනවද? 60 ග්‍රෑම් තියෙනවා කියන එක. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කීයක් තියෙනවද? 40 ග්‍රෑම් තියෙනවා. එළ දැන් 100ක 40ක් තියෙනවා. දැන් 10ක තියෙන්නේ 4යි. ඒක මෙහෙම ගන්න පුළුවන්. සංයෝගයේ ග්‍රෑම් 10ක අඩංගු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය 100ක කොච්චරක් තියෙනවද? 100ක තියෙනවා ග්‍රෑම් 40ක්. එහෙනම් කොච්චරද බලන්න ඕන? සාම්පලේ ග්‍රෑම් 10ක්. ඕක නිකන් මම මේ හදන්න පුළුවන් දේවල් නේ. ඒ කියන්නේ ග්‍රෑම් 4ක් තියෙනවා. ගැටලුවන්ගේ පහේ මොකද්ද කියන්නේ? සෝඩියම් කාබනේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අනංග මිශ්‍රණයක් තියෙනවා. සෝඩියම් කාබනේට් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් පමණක් අනංග මිශ්‍රණයක් තියෙනවා. මේක සෝඩියම් කාබනේට් වල ස්කන්ධ ප්‍රතිශතය 140යි. ඒ කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ස්කන්ධ ප්‍රතිශතය 160යි කියන්නේ. මේක සාම්පලයේ අඩංගු මුළු සෝඩියම් ස්කන්ධ ප්‍රතිශතය සොයන්න. දැන් මේක අපි සාම්පලයක් කියලා හිතනවා මේක යම් ස්කන්ධයක් තියෙන සාම්පලයක්. ඒකට ඒකේ සෝඩියම් වල ස්කන්ධ ප්‍රතිශතය හොයන්න. දැන් දරුවනේ ඒ සලකන සාම්පලයක තියෙන සෝඩියම් වල මුළු ස්කන්ධය සෝඩියම් වල දැන් මේක සෝඩියම් ප්ලස් කියලා හිතන්න පුළුවන්. සෝඩියම් ප්ලස් වල මුළු ස්කන්ධය කියලා කියන්නේ මේ සෝඩියම් කාබනේට් ගෙන් එන සෝඩියම් ප්ලස් වලයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන සෝඩියම් ප්ලස් වල දෙකේම ස්කන්ධය එකතු ගන්න ඕනේ. සෝඩියම් ප්ලස් දැන් ඔය සංයෝගයක මේ දෙන්නම සෝඩියම් අරගෙන යනවා. එහෙනම් සෝඩියම් ප්ලස් වල මුළු ස්කන්ධය කියලා කියන්නේ මම මෙහෙම දාගන්නම්. සිම්පල් m කියන්නේ ස්කන්ධය කියන්නේ. m සෝඩියම් ප්ලස්. ඒ කියන්නේ සෝඩියම් ප්ලස් ස්කන්ධය කාගෙන් එන? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් එන. ධන MNA plus. ඒ කියන්නේ සෝඩියම් ප්ලස් ස්කන්ධය කාගෙන් එනද? සෝඩියම් කාබනේට් වලින් එන. Na2CO3 කියලා. Na2CO3 කියලා. දැන් ඔයගේ එක සම්බන්ධයක්ම හදාගත්තා. එතන මෙතන තියෙනවා සෝඩියම් ප්ලස් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගෙන් එන සෝඩියම් ප්ලස් වල ස්කන්ධය සෝඩියම් කාබනේට් වලින් එන සෝඩියම් ප්ලස් වල ස්කන්ධය දෙකේම එකතුව තමයි මේ මිශ්‍රණයේ මුළු සෝඩියම් ස්කන්ධය වෙන්නේ. සෝඩියම් ප්ලස් ස්කන්ධය වෙන්නේ කියලා ගන්න. එතකොට දැන් මේ සාම්පලයේ ප්‍රමාණයක් අපි තීරණය කරමු. ස්කන්ධය තීරණය කරමු. අපි ග්‍රෑම් 100යි කියලා ගමු. සාම්පලයේ ස්කන්ධය ග්‍රෑම් 100යි. ඒක ග්‍රෑම් 2යි කියලා ගත්තා, ග්‍රෑම් 10යි කියලා ගත්තත් ඔය එන උත්තරේ වෙනස් වෙන්නේ නැහැ දරුවෝ. වෙනස් වෙන්නේ. එතකොට මේක ග්‍රෑම් 100ක් විච්ච ගමන් සෝඩියම් කාබනේට් ස්කන්ධය ග්‍රෑම් 40ක් කරමු. මෙයා ග්‍රෑම් 60ක් කරමු. එහෙනම් දැන් මොකක්ද අපි කරන්නේ? මේ පද්ධතියේ සෝඩියම් ප්ලස් වල මුළු ස්කන්ධය කියලා කියන්නේ සෝඩියම් කාබනේට් ග්‍රෑම් 40ක. සෝඩියම් කාබනේට් ඇත්තටම ග්‍රෑම් 40ක තියෙන සෝඩියම් ස්කන්ධයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 60ක තියෙන සෝඩියම් ස්කන්ධයයි ඔය දෙක හොයාගෙන අපිට සිද්ධ වෙනවා මේ ග්‍රෑම් 100 තුල තියෙන මුළු සෝඩියම් ප්ලස් ස්කන්ධය හොයාගන්න. ඒක ලේසියම මෙහෙම කරන්න පුළුවන්. දැන් අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තාම ඔගේ සෝඩියම් ප්ලස් තියෙනවනේ එකට ගනුපාතය. ඒ කියන්නේ මෙයාගේ මවුලයක් තුල දැන් මම කෙටියෙන් හදන්නම්. මවුලයක් කියලා කියන්නේ ග්‍රෑම් 40ක්. හරි? එතකොට මේකේ සෝඩියම් කොච්චරක් තියෙනවද? 23යි ග්‍රෑම් තියෙනවා. ඒක දරුවන්ට තේරෙනවනේ. එතකොට අපි මේක කරමු. ග්‍රෑම් 60ක තියෙන ප්‍රමාණය හොයාගන්න. එහෙනම් 40ක 23ක් තියෙනවා අපේ ප්‍රශ්නේ තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 60ක් තිබ්බොත් මෙතන සෝඩියම් ප්ලස් කීයක් තියෙනවද කියන එක. අන්න හදන්න පුළුවන් ඕනනම් මේක x ග්‍රෑම් කියලා දාගෙන හරස් ගුණිතය දාලා 60 වතාවක් 23 40 වතාවක් x සමාන කරන්න. එහෙම නැත්නම් මම කෙලින්ම ලියනවා මේක. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 60ක අඩංගු Na+ ස්කන්ධය. කොහොමද කරන්නේ? දන්නේ කොච්චරද? 40ක 23ක් තියෙනවා. 40ක 23ක් තියෙනවා. 40ක 23ක් තියෙනවා. එහෙනම් කොච්චරද? 60ක තියෙන සෝඩියම් ප්ලස්. 60ක තියෙන සෝඩියම් ප්ලස්. කොහොම ගන්නත් පුළුවන්. එතකොට උත්තරයක් ඇවිල්ලා තියෙනවා 40ක 23ක් නම් 60ක තියෙනවා 34.5. බලන්න ඇත්තද කියලා? 34.5යි ග්‍රෑම්. හරිද? ඒක එහෙම තියාගන්න. දැන් ඊළඟට හොයන්න පුතා සෝඩියම් කාබනේට් ග්‍රෑම් 40ක තියෙන සෝඩියම් ප්ලස් ස්කන්ධය. හරි? මම මේකම හදාගන්නම්. එහෙනම් අපි සෝඩියම් කාබනේට් වලට ලියුවොත් Na2CO3 Na+ සම්බන්ධයෙන් මෙතන මවුල එකක සෝඩියම් ප්ලස් මවුල දෙකක් තියෙනවා. මේ Na2 නේ.
ඒ කියන්නේ මෙතනින් අපි 106ක් ගත්තොත් මෙතන මවුල 2යි කියන්නේ 23 ඒවා දෙකක් 46 ග්‍රෑම් තියෙනවා. හැබැයි අපේ සාම්පලේ ඇත්තටම සෝඩියම් කාබනේට් තියෙන ග්‍රෑම් 40යි. එහෙනම් අපි බලන්න ඕන ග්‍රෑම් 40ක් තියෙන සෝඩියම් ප්ලස් ස්කන්ධය. දැන් මේක y කියලා දාගත්තොත් y ග්‍රෑම් කියලා. එහෙනම් මෙන්න මේ 106 වතාවක් y 46 වතාවක් 40ට සමාන වෙනවා. ඒ වෙලත් අර වගේ සම්බන්ධයක් ලියන්න පුළුවන්. කොහොමද? මම යන්නේ ලියන්න. සෝඩියම් කාබනේට් ග්‍රෑම් කොච්චරද? ග්‍රෑම් 40ක අඩංගු කාගේ ස්කන්ධයද? සෝඩියම් ප්ලස් ස්කන්ධය. කොහොමද ලියවෙන්නේ? දන්න තැනින් අල්ලගන්න. 106ට 46ක් තියෙනවා. 106ට 46ක් තියෙනවා. 106ක 46 නම් කීයද? 40. හරි. මම උක සුළු කරලා තියෙනවා. මට අවිලා තියෙනවා 17.36. බලන්න 17.36. එහෙනම් දැන් සාම්පලයේ තියෙන මුළු සෝඩියම්. ඒ කියන්නේ මෙන්න මේ ග්‍රෑම් 100 තුල සෝඩියම් විතරක් තියෙනවා. මේ දෙකෙන් වෙන සෝඩියම් විතරක් තියෙනවා. 17.36 ධන 34.5. ඔය දෙක එකතු කරන්න. ඔය දෙක එකතු කරන්න. එහෙනම් දැන් අපි මේ සමීකරණයට මෙන්න මෙතන ආදේශ කරොත් මෙතන තියෙන මුළු සෝඩියම් ස්කන්ධ. දැන් ග්‍රෑම් 60කින් කොච්චරක් ආවද? ග්‍රෑම් 60කින් 34.5ක් ආවා. ධන සෝඩියම් කාබනේට් ග්‍රෑම් 40කින් කොච්චරක් ආවද? 17.36ක් ආවා. සමානයි. බලන්න රැවිලා තියෙන 51.86ක්. ඒ සුළු කිරීම පොඩි පොඩි දෝෂ තියෙන පුළුවන්. ඒවා අච්චර සලකන්න එපා. ඔයගොල්ලෝ හරියට හදාන්නේ 51.86. දැන් නම් සෝඩියම් ප්‍රතිශතය හොයනවනම් සෝඩියම් ප්‍රතිශතය හොයනවනම් මෙන්න මෙහෙම දාන්න. සෝඩියම් ප්ලස් වල ස්කන්ධ ප්‍රතිශතය සමානයි සෝඩියම් මුළු ස්කන්ධය 51.86. පොතේ මතක තියාගන්න බෙදන්න ඕන. මෙන්න මේ සාම්පලයේ මුළු ස්කන්ධය. ග්‍රෑම් 100ට සෝඩියම් ප්ලස් විතර අතර මෙච්චර. වැඩි කරනවා 100 ප්‍රතිශතය. ඒක 100 කැපිලා ගියාම අපිට ප්‍රතිශතය එන්නේ කීයද? 51.86. 51.86. දැන් ඔන්න ගැටළු අංක 5 උත්තරේ. හරි. අපි ගැටළු අංක 6ට යමු. අර ගැටළු අංක 5 ඔක්සිජන් වල ස්කන්ධ ප්‍රතිශතය හොයන්න කියලා තිබ්බා. ඔකන උත්සාහ කරන්න එක හදන්න. ඒක ලේසි ඉච්චර අමාරු ගැටළුවක් නෙමෙයි. දැන් මොකද අපි අර සෝඩියම් ප්ලස් වල ඒවා වගේම ප්‍රකාශන වල යන ඔක්සිජන් ගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල කොච්චරක් තියෙනවද? සෝඩියම් කාබනේට් වල කොච්චරක් තියෙනවද කියලා අරගෙන ඒ දෙක එකතු කරලා CM බෙදලා CL වැඩි කරන්න. එතකොට ඔයගොල්ලන්ට උත්තරේ එනවා කියලා ලේසි. හරි. එතකොට ගැටළු අංක 6 ටිකක් වෙනස් වෙනවා. මේ ගැටළු අංක 6 කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩුයි සෝඩියම් කාබනේටුයි සාම්පලයක් තියෙනවා. අර පහ වගේම තමයි මේක අනිත් පැත්තට ගත්තේ. මේක ඒගොල්ලෝ අපිට සෝඩියම් ප්ලස් වල මේ සෝඩියම් කියලා කියන්නේ සෝඩියම් ප්ලස් වල ස්කන්ධ ප්‍රතිශතය දීලා තියෙනවා. සෝඩියම් ප්ලස් වල ස්කන්ධ ප්‍රතිශතය 150යි. අපි ගන්න ප්‍රශ්නය තමයි මේ සෝඩියම් ග්‍රෑම් 10ක තියෙන සෝඩියම් මේ සාම්පලේ ග්‍රෑම් 10ක් වුණා නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය කීයද? සෝඩියම් කාබනේට් ස්කන්ධය කීයද කියන මේ අහන්න. මේ සාම්පලේ ග්‍රෑම් 10ක්. හරි මම මේ ගැටලුව විසඳන්න. මෙන්න මෙහෙම පොඩි කාරණා ටිකක් දාගන්නවා. සාම්පලේ ග්‍රෑම් 10ක සෝඩියම් කාබනේට් ස්කන්ධය මම m ග්‍රෑම් දාගන්නවා. m ග්‍රෑම් දාගන්නවා. දැන් මම මේ කරන්නේ මොකද්ද කියන්නේ? ඉස්සලා අපි ගණනය කරලා මොකක්ද ප්ලෑන් එකක් තියෙනවා. ප්ලෑන් එක තමයි අපි එහෙම කරමු. දැන් සෝඩියම් ප්ලස් 100ට 50ක තියෙන්නේ. 100ට 50ක තියෙන්නේ. ඒතර 100ට 50ක තියෙනවා නම් ඒ කියන්නේ සාම්පලේ ග්‍රෑම් 100ක් වෙද්දී ග්‍රෑම් 50ක් තියෙනවා. සාම්පලේ ග්‍රෑම් 10ක් වෙනකොට තියෙන ගාන අපිට මනෝමය හදන්න පුළුවන්. 100ක 50ක් තියෙනවා. 10ක තියෙන කොච්චරද? ග්‍රෑම් 5යි. එතකොට මේ සෝඩියම් ප්ලස් ග්‍රෑම් 5 සමාන වෙන්නේ මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් එන සෝඩියම් ප්ලස් වලටයි සෝඩියම් කාබනේට් වලින් එන සෝඩියම් ප්ලස් වලටයි. එහෙනම් මට සම්බන්ධයක් කියන්න පුළුවන් නේද? ග්‍රෑම් 5 කියන්නේ කොච්චරද? ග්‍රෑම් 5 කියලා කියන්නේ ඔය සාම්පලයේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් පැමිණෙන සෝඩියම් ප්ලස් ස්කන්ධය දාන සෝඩියම් කාබනේට් පැමිණෙන සෝඩියම් ප්ලස් ස්කන්ධය කියලා අපිට මුලින්ම කරන ප්‍රකාශනය. ඉතින් මම දැන් කරන්න යන්නේ මේ ග්‍රෑම් 5ට සමාන කරන්න යන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින්
පැමිණෙන සෝඩියම් ප්ලස් ස්කන්ධය ගණනය කරනවා සෝඩියම් කාබනේට් වලින් පැමිණෙන ස්කන්ධය ගණනය කරනවා. නමුත් අපි දන්නේ නැහැ ග්‍රෑම් 10 විතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරද නැත්නම් සෝඩියම් කාබනේට් කොච්චරද තියෙනවද කියලා. මම කරන්නේ ග්‍රෑම් 10 විතර සෝඩියම් කාබනේට් ස්කන්ධය m ග්‍රෑම් කියලා දාගත්තොත් පුතේ මෙයා m නම් මෙයා 10 වෙන m වෙන්න බෑ. මොකද මේ දෙක එකතුව 10යි. එහෙනම් මට ලියන්න පුළුවන් ඒ නිසා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ස්කන්ධය සමාන වෙනවා 10 වෙන m ග්‍රෑම්ට. හරිද? පුතේ දැන් අපි m වල තියෙන සෝඩියම් ප්ලස් වලට ප්‍රකාශනයක් ලියමු. ඒ කියන්නේ සෝඩියම් කාබනේට් වල m වල තියෙන සෝඩියම් ප්ලස් වලට ඒ වගේම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල තියෙන 10 වෙනි m වල තියෙන සෝඩියම් ප්ලස් වල ප්‍රකාශන දෙක ලියාගමු. දැන් සරලව මේ වැඩේ කරනවා නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් ප්ලස් අතර අනුපාතය ගත්තොත් පුතේ අපි දැන් කෙලින්ම දන්නවා මෙතන මවුල 1ට මෙතන මවුල 1යි. ඒ කියන්නේ මෙතන ග්‍රෑම් 40ට මෙතන ග්‍රෑම් 23යි. ඒ කියන්නේ පුතා මෙතන m ග්‍රෑම් තිබ්බොත් අතන අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගත්තේ 10 වෙනින් අපි නිසා 10 වෙනින් කියලා ගමු. කොහොමද එකපාරේ බලන්න ළමයිට පුළුවන්ද? දැන් පුළුවන් වෙන්න පොඩ්ඩක් අපි ප්‍රැක්ටිස් කරමු. 40ක 23 නම් මෙහෙම ලියන්න. 40ක 23 නම් 10 වෙනි m ග්‍රෑම් වල. දැන් මොකද්ද මේ ප්‍රකාශනයේ තේරුම? කියන්නේ මේ ප්‍රකාශනයේ තේරුම මොකද්ද? ඒ ප්‍රකාශනයේ තේරුම තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 10 වෙනි m ප්‍රමාණයක් තුල තියෙන සෝඩියම් ස්කන්ධය තමයි මේ ප්‍රකාශනය ලියලා තියෙන්නේ. ඒතර මේක සෝඩියම් කාබනේට් වල ලියමු. අපි දන්නවා මෙතන සෝඩියම් ප්ලස් අතර සම්බන්ධය 1ට 2යි. ඒ කියන්නේ මෙයාගේ මවුලයක් ගත්තොත් මෙයාගේ මවුල දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ ග්‍රෑම් 106ක් ගත්තොත් මෙයාගේ 23 ඒවා දෙකක් 46යි ග්‍රෑම් තියෙනවා. ඇත්තටම අපේ සාම්පලේ ග්‍රෑම් 10ක සෝඩියම් කාබනේට් කොච්චරද තියෙන්නේ? m ප්‍රමාණය. එහෙනම් m ග්‍රෑම් වල කොච්චරක් තියෙනවද? කොහොමද ලියන්නේ? අපි ms වල ලියමු. 106ක 46ක් තියෙනවා. ග්‍රෑම් 106ක 46ක් තියෙනවා. ඇත්තටම සෝඩියම් කාබනේට් කොච්චරක් තියෙන්නේ? m ප්‍රමාණය. එහෙනම් m වල තියෙන ප්‍රමාණය ලියමු. දැන් එහෙනම් මෙන්න මේ රවුන්ඩ් කරන ප්‍රකාශනය මොනවද කියවෙන්නේ? මේ කියවෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 10 වෙනි m වල තියෙන සෝඩියම් ප්ලස් ස්කන්ධය. මෙතන කියවෙන්නේ සෝඩියම් කාබනේට් n ග්‍රෑම් ප්‍රමාණයක් තුල තියෙන සෝඩියම් ප්ලස් ස්කන්ධය. එතකොට මෙන්න මේ දෙක එකතු කියන්නේ මොකක්ද? මේ දෙක එකතු කියන්නේ ඔය සාම්පලේ ග්‍රෑම් 10ක තියෙන මුළු සෝඩියම් ප්ලස්. හැබැයි ග්‍රෑම් 10ක තියෙන මුළු සෝඩියම් ප්ලස් ග්‍රෑම් 5ට සමානයි කියලා මෙතනින් දීලා තියෙනවා. එහෙනම් කෙලිම මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන් මේ බෙදීම නෙමෙයි තියෙන එකතු කිරීම කරන්න තිබ්බේ. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් පැමිණෙන සෝඩියම් ප්ලස් කියන්නේ කොච්චරද? මෙන්න මේ 23 බෙදීම 40 10 ඍණ m ග්‍රෑම්ට සමාන ග්‍රෑම් ධන හරියට බලලා ලියා ගන්න ඕන. අර 46 බෙදීම 106 m ග්‍රෑම්. බලන්න එහෙම දේවල් දෙන්න 46 m බෙදීම 106 23 බෙදීම 40 10 නේ. දැන් මම මේක විසඳපුවාම මේ උත්තරේ කෙලින්ම දාන්නම්. මොකද මේවා සාමාන්‍යයෙන් ඕ ලෙවල් වල ඔයගොල්ලෝ හදපු ගණිතේ ගණන් වලින් සුළු කරන්නේ තියෙන්නේ. දැන් රසායන විද්‍යාවක් නේ. ඒක හරියට සුළු කරගන්න. මට ඇවිල්ලා තියෙනවා මේ වගේ සුළු කිරීම වෙනස් වෙන්න පුළුවන්. මම මේ හදිසියේ සුළු කරගත්තේ මට ඕන නෙමෙයි. කොහොමද මේක හදන්නේ කියලා දෙන්න. මට ඇවිල්ලා තියෙනවා n ට උත්තරයක් 5.32යි කියලා. බලන්න එක හරියද කියලා. ද සෝඩියම් කාබනේට් ස්කන්ධය 5.32යි. දැන් පහ පුතා පස්සේ මම දෙවෙනි පාර සුළු කරා 5.32යි බලන්න දෝෂ සහිතද කියලා. එතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියලා කියන්නේ 10න් අඩු කරන්න ඕන මේක. මාරත්න 4.68යි ග්‍රෑම්. දැන් ප්‍රසාද හොයන එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රසාද හොයනවා නම් අපිට තියෙන්නේ සෝඩියම් කාබනේට් ප්‍රසාද කියලා කියන්නේ කීයද? 5.32 වැඩි කරනවා 100 බෙදනවා ග්‍රෑම් 10. 10කට මෙච්චර තියෙන්නේ. දැන් ඇවිල්ලා දෙනවා 53.2ක්. 155.2. මොනවද තියෙන්නේ? MnO2 කියලා සංයෝගයකුයි Mn2O3 කියලා. මැංගනීස් වල ඩයොක්සයිඩ් දෙකක මිශ්‍රණයක් දීලා තියෙනවා. මෙන්න මේක අපිට දත්තයක් විදිහට දීලා තියෙනවා. ඔක්සිජන් ස්කන්ධ ප්‍රසාදය 134.2 කියලා. 134.2 කියලා. අපි අහන ප්‍රශ්න මොකද්ද? මිශ්‍රණය ග්‍රෑම් 1ක. මිශ්‍රණය ග්‍රෑම් 1ක් වුණා නම් අන්න එතන තියෙන
Mn2O3 ස්කන්ධය. මෙන්න මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 1ක තියෙනවා. එතකොට මොකද මේ ඔක්සිජන් ප්‍රතිශතය 34යි කියන්නේ මොකද 134.2 කියන්නේ? ඒ කියන්නේ මොකද සාම්පලය ග්‍රෑම් 100ක් වුණා නම් ඔක්සිජන් 34.2 ග්‍රෑම් කියන්නේ. දැන් මේක මනෝමයකට සුළු කිරීමක් කරමු. සාම්පලය ග්‍රෑම් 10ක් වුණා නම් ඔක්සිජන් 3.42 ග්‍රෑම්. සාම්පලය ග්‍රෑම් 1ක් වුණා නම් ඔක්සිජන් 0.342 ග්‍රෑම්. අන්න එහෙම සුළු කරගන්න පුළුවන් දරුවෝ නිකන් මනෝමය හිතන්න පුළුවන් නේද? 100ක 34.2යි නම් 10ක 3.42යි එහෙනම් 1ක 0.342. මම කෙලින්ම සාම්පලය ග්‍රෑම් 1ක් කියලා ඩිෆයින් කරගන්නවා. සාම්පලය ග්‍රෑම් අර කලින් ගානම තමයි. ඒ තියරීම තමයි. මගේ ප්ලෑන් එක මේ ග්‍රෑම් එකක තියෙන සාම්පලේ ග්‍රෑම් එකක අඩංගු Mn2O3 මම m ග්‍රෑම් කියලා ඩිෆයින් කරගන්නවා. කෙලිම ග්‍රෑම් එකක. ඒතර කෙලිම m කියන්නේ ග්‍රෑම් එකක ස්කන්ධය මොකද මේක අහන්නේ ග්‍රෑම් එකක තියෙන Mn2O3 ස්කන්ධය. ඒතර කෙලිම m කියලා ඉන්නේ ග්‍රෑම් එකක තියෙන ස්කන්ධය. ඒක ප්‍රශ්නයක් නැහැ. ග්‍රෑම් 100ක කියලා මේක අරගෙන හදලා පස්සේ එකකට හදන්න පුළුවන්. ඒ කියන්නේ සාම්පලේ ග්‍රෑම් 100යි කියලා අරගෙන හදන්න පුළුවන් ලේසියි. ඒතර ලේසියි. එතන මෙතනින් මම හදව විදිහේ Mn2O3 m ග්‍රෑම් නම් මෙයා m ග්‍රෑම් නම් මෙයා කීයක් වෙනවද? දැන් සාම්පල් ස්කන්ධ එකයි. එහෙනම් MnO2 ස්කන්ධය කීයක් වෙනවද? 1 ඍණ m ග්‍රෑම් වෙනවා. දැන් මොකක්ද මේ ප්ලෑන් එක? ප්ලෑන් එක තමයි මේ ග්‍රෑම් එකක තියෙන සාම්පලයේ ග්‍රෑම් එකක තියෙන ඔක්සිජන් ස්කන්ධය දන්න. එහෙනම් මේ සාම්පලයේ ග්‍රෑම් එකක තියෙන ඔක්සිජන් ස්කන්ධය. ඒ කියන්නේ මේ 0.3යි 4.2 කියන එක සමාන වෙන්නේ මොනවාටද? MnO2 වල කොච්චර ස්කන්ධයද? 1 ඍණ m කියන MnO2 ස්කන්ධය ඇතුළේ තියෙන ඔක්සිජන් ස්කන්ධය දාන m ග්‍රෑම් කියන Mn2O3 තුල තියෙන ඔක්සිජන් ස්කන්ධය. මේක ලියන්න පුළුවන් 0.342 කියලා කියන්නේ MnO2 1 ඍණ m ග්‍රෑම් තුල අඩංගු ඔක්සිජන් ස්කන්ධය ධන Mn2O3 m ග්‍රෑම් තුල අඩංගු ඔක්සිජන් ස්කන්ධය. දැන් එහෙනම් මෙන්න මේ දෙක ප්‍රකාශන මොනවද ලියාගත්තා නම් අපිට සමාන කරලා මේකට සමාන කරලා උත්තරයක් ගන්න පුළුවන්. දැන් අපි යමු Mn2O3 වලට. ඔක්සිජන් එක තියෙන සම්බන්ධය මෙයාගේ එකක් තුල මෙයාගේ 3යි. මම මේ ගාන හදලා මැංගනීස් වල මෞලික ස්කන්ධය 55 කියලා ගත්තා. ඔයාලා ගත්තේ විනාඩියක් නම් මට ඒක දෙන්නම දුන්නා. ඊට ආසන්න යන විනාඩියක් නම් ඒකට දාලා දාගන්න 55 කියලා තමයි හදලා බලන්න හදුනාද කට්ටිය. එතකොට මේ Mn2O3 වල මෞලික ස්කන්ධය වල තමයි මෙයාගේ මෞලයක් කියලා කියන්නේ. මෙයාගේ මෞල 3ක් නේ. මෙයාගේ මෞලයක් කියලා කියන්නේ 158යි ග්‍රෑම්. මම මෞලික ස්කන්ධය 158යි ග්‍රෑම් මෞලයක් කියලා. එතකොට මේ 158 තුල මෙතන 16ව 3ක් නේ. ඒ කියන්නේ 48යි ග්‍රෑම් තියෙනවා. දැන් අපි වැඩි මේක ඇදලා යන්න ඕනේ. 158ක 48ක් තියෙනවා. හැබැයි සාම්පල Mn2O3 කියන්නේ m ග්‍රෑම් ප්‍රමාණයක්. එහෙනම් අපේ ටාගට් එක වෙන්න ඕන මේ m ග්‍රෑම් වල තියෙන ඔක්සිජන් ස්කන්ධය ප්‍රකාශනයක් ලියාගන්න. හරි ලේසි නේද කොහොමද? 158ක 48යි නම් m වල ඔන්න ඔක දාගන්න. එහෙනම් මෙන්න මේ Mn2O3 m ග්‍රෑම් තුල තියෙන ඔක්සිජන් ස්කන්ධය මේක ලියවන්න හරි. ඊට පස්සේ මම මෙතන ලියන්න මට අතන ඊට ඉතුරු කරගන්න ඕන නිසා මම යනවා MnO2 වලට. ඔක්සිජන් එක. මෙයාගේ එකක මෙයා දෙකක් තියෙනවා. ඒ කියන්නේ මෙයාගේ එකයි මවුල නම් මෙයාගේ දෙකයි මවුල. මට MnO2 වල මෞලික ස්කන්ධය ඇවිල්ලා තියෙනවා 87ක්. ඒ කියන්නේ මෙයාගේ ග්‍රෑම් 87ක මෙයා ඉන්නවා 16 ග්‍රෑම්. 16 32 ග්‍රෑම්. right? අපේ ටාගට් එක මොකද්ද? මෙන්න මේ MnO2 එක ඍණ m වල තියෙන ඔක්සිජන් ස්කන්ධය ලියා ගන්නවා. මේක හරි. මේවා මෙහෙම මේ ගාන හැදුවා කියලා මේ જાතිය ගානක් විභාගයට එන්නේ නැහැ. දැන් මේ කරන්නේ මේ ගානේ concept එක හදා ගන්න ඕන දරුවෝ. මේ ගානේ concept එක. මේ ගාන ආයි විභාගයට නෝ කියන්න බෑ. ඒතර කොහොමද මේ ප්‍රකාශන ලියන්නේ?
නැත්නම් මේ රසායනික ගණනේ ගණන් 100ක් හදලා ඒක ප්‍රැක්ටිස් කරලා ඒකෙන් ආයෙ ගණන් ගන්නවා කියලා කියන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න. එහෙම හිතන් ඉන්නවා නම් ඒක වැරදි. මෙතන අපි මෙතන බලන්න ඕන මේ එක ඍණ m ග්‍රෑම් වල තියෙන ස්කන්ධය කොහොමද හොයන්නේ? දෙපාර ලේසියෙන් ලියන්න පුළුවන් 87ක 32යි නම් එක ඍණ m වල කොච්චරක් තියෙනවද? දැන් ආදර්ශ කරු. MnO2 එක ඍණ m ග්‍රෑම් තුල තියෙන ඔක්සිජන් ස්කන්ධය කියලා වෙන මේ සමානයි 32 බෙදීම 87 එක ඍණ m ග්‍රෑම් ලැබෙනවා. ඒක එකතු කරනවා Mn2O3 වලින් එන ඔක්සිජන් ස්කන්ධය. දාන Mn2O3 m ග්‍රෑම් වල තියෙන මේ ඔක්සිජන් ස්කන්ධය කීයද? 48යි m ග්‍රෑම් යට 158. දැන් මොකද සුළු කරගෙන එනකොට බලන්න මේ ගැටලු සුළු කරද්දී හරිය වරදින බලනවා. mට අවිලා තියෙන 0.4. mට ග්‍රෑම් කියලා දාපු නිසා ඉලක්කමක් විතරයි එන්නේ. ඒ කියන්නේ පුතා මේ ග්‍රෑම් එකක තියෙන m කියලා ගත්තේ Mn2O3 ස්කන්ධය ග්‍රෑම් එකක. ඒ කියන්නේ සාම්පලයේ ග්‍රෑම් එකක අඩංගු Mn2O3 ස්කන්ධය සමානයි 0.4 ග්‍රෑම් කියලා එනවා. 0.4යි කියන්නේ. බලන්න ඔයගොල්ලෝ උත්තරය හරිද? එතන මේක අපි අහන්නේ ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න. ඉතින් ග්‍රෑම් එකක 0.4 යන 100ට බලන්න. ග්‍රෑම් එකක 0.4යි නම් 100ට බලන්න. ග්‍රෑම් එකක 0.4යි නම් ග්‍රෑම් 10ක තියෙන 4ක් 100ක තියෙන 40ක්. 140 කියලා උත්තරේ. පැහැදිලිව ඉස්සරහට බලාගෙන යනකොට ඊළඟට මාතෘකාවක් හම්බෙයි. ආනුභාවික සූත්‍ර නිර්ණය සහ අනුක සූත්‍රය නිර්ණය කියලා. එතන මාතෘකාව මේ විදිහටම ටියුට් එක නැතුව ඇති. නමුත් ඒකේ අදහස තියෙන අනුභාවික සූත්‍රය සෙවීම සහ අනුක සූත්‍රය සෙවීම. දැන් මේ ආනුභාවික සූත්‍රය අනුක සූත්‍රය සොයන ගැටලු වලදී ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් හම්බ වෙනවා. එකක් තමයි අපිට යම් අණුවක තියෙන මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත දෙනවා. ස්කන්ධ ප්‍රතිශත. මේ අණුවක තියෙන මේ පරමාණු වල මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත දුන්නාම ඒක ගණන් ආකාර ප්‍රධාන වශයෙන් දෙකක් වෙනවා. සමහර ගණන් වලදී අපිට හොයන්න පුළුවන් ආනුභාවික සූත්‍රය විතරයි. ආනුභාවික සූත්‍රය විතරයි. හැබැයි සමහර ගැටලු වලදී අපිට ආනුභාවික සූත්‍රය හොයන්නත් පුළුවන්, අනුක සූත්‍රය හොයන්නත් පුළුවන්. අනුක සූත්‍රය හොයන්නත් පුළුවන්. ඉතින් ගණන් වලට වඩා වෙනස් වෙලා ඉන්න පුළුවන්. මම මේ පොදු වශයෙන් කියන්නේ අපිට එන ගණන්. ඊට පස්සේ අපිට තව ගැටලු ආකාරයක් වෙනවා. මේ වගේ ස්කන්ධ ප්‍රතිශත නෙමෙයි දෙන්නේ. හයිඩ්‍රෝකාබන් වගේ දේවල්. ඒ වගේ ඒ සංයෝගය දහනය කරලා ලැබෙන වායු පරිමාණ නැත්නම් ඒ දහනය කරන ගන්න සංයෝගයේ වායු පරිමාණ දහනය කරන ගන්න ඔක්සිජන් වායු පරිමාණ සහ ලැබෙන කාබන් ඩයොක්සයිඩ් ආදී වායු පරිමාණ ලබා දීලා ඒ වායු පරිමාණ ඇතුලේ ඒ ගැටළු වලදී නම් අපිට සාමාන්‍යයෙන් අහන්නේ අණුක සූත්‍රය. අණුක සූත්‍රය. දැන් අණුක සූත්‍රය අහනවා විතරක් නෙමෙයි තව සංයෝග මිශ්‍රණයක් දහනය කළා ඉදලගේ මවුල අනුපාතය වගේ ගැටළු වෙනස් වෙන්න පුළුවන්. පොදු වශයෙන් අපිට මෙන්න මේ වගේ කාරණා තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම ආනුභාවික සූත්‍ර නිර්ණය කිරීම කියන කොටසට යනවා. ඒකෙදි අපිට මෙන්න මේ විදිහට මම මෙතන පැහැදිලි කරපු විදිහට මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත දෙනවා. ඒ ඇසුරෙන් අපි ආනුභාවික සූත්‍ර නිර්ණය කරනවා. ඊට පස්සේ අනුක සූත්‍ර නිර්ණය කරන්න යනවා. ඊට පස්සේ බලමු අද වීඩියෝ එකේ අවසානයේ කොහොමද වායු පරිමාණ ඇසුරෙන් අපි අනුක සූත්‍ර නිර්ණය කරන්න කියලා සංයෝග දහනය කරන ලැබෙන වායු පරිමාණ ඇසුරෙන් සහ ඒ සංයෝග දහනය කරන කලින් තියෙන වායු පරිමාණ ඇසුරෙන් කොහොමද අනුක සූත්‍ර නිර්ණය කරන්නේ කියලා. ආනුභාවික සූත්‍ර නිර්ණය කිරීමේදී දැන් ආනුභාවික සූත්‍ර නිර්ණය කිරීමේ ගැටලුවලදී අපිට මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත දුන්නාම අපි අනුගමනය කළ යුතු පියවර කිහිපයක් තියෙනවා. දැන් ටියුට් එකේ හොයාගන්නකො මේ පියවර ටික. මුලින්ම මේ මූලද්‍රව්‍ය වල ස්කන්ධ අනුපාතය ලියා ගන්න කියලා පළවෙනි පියවරෙන් පටන් ගන්නවා. ඒතර මම මේ පියවර වලට අදාළව ගැටලු විසඳගෙන යන්නම්. ඔයගොල්ලෝ උත්සාහ කරන්නේ මේ මාතෘකාව යටතේ මේ පියවර බෝඩ් එකේ වල ලියා ගන්න. උදාහරණයක් තියෙනවා ඔයගොල්ලන්ට දීලා
කාබනික සංයෝගයක් මොකද තියෙන්නේ? බලන්න උදාහරණයක් ගන්නකො කාබනික සංයෝගය කාබන් වල ස්කන්ධ බෙස් අතේ 54යි 0.55. ඊට පස්සේ ඔක්සිජන් 36.36. හයිඩ්‍රජන් තියෙනවා 9.09. මේ කාබනික සංයෝගයේ තියෙන්නේ කාබන් ඔක්සිජන් හයිඩ්‍රජන් විතරයි. ඒතර ඔයගොල්ලෝ බලන්න ටියුට් එක හොඳට අධ්‍යයනය කරලා තියෙනවා මේ වීඩියෝ එක. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකේ තියෙන මේ මම සාකච්ඡා කරන කරුණු හරියට ටියුට් එකට දා ගන්නවා නම් ඔයගොල්ලෝ හොඳට මේ වීඩියෝ එක අධ්‍යයනය කරලා තියෙනවා. මේ ඔයගොල්ලන්ගේ ටියුට් එක අධ්‍යයනය කරලා තියෙනවා. ටියුට් එකේ print out එකක් නැත්නම් ඔයගොල්ලෝ පොතක මේ කරුණු ටික විසඳ කරගෙන යන්න. ඒතර මේක තියෙන නෝට් එකක් වගේ හැදෙනවා. හරි. ඒතර මුලින්ම අපි කරන්න ඕන මොකක්ද? දැන් මේ 54.55 කියලා කියන්නේ මොකද? සංයෝගයේ ග්‍රෑම් 100ක් ගත්තාම කාබන් 54.55ක් තියෙනවා. ඔක්සිජන් 36.36ක් තියෙනවා. හයිඩ්‍රජන් 9.09ක් තියෙනවා. ඒත් අපිට සංයෝගයේ ග්‍රෑම් 100ක් කියලා සලකන්න පුළුවන්. සලකලා අපි කාබන්, ඔක්සිජන් සහ හයිඩ්‍රජන් ගත්තාම අපිට ඕන නම් මේකවල අතර අනුපාතය කියලා සලකන්නත් පුළුවන්. එහෙනම් ග්‍රෑම් 100ක් සලකුවොත් අපි මෙතන 55.55 අපි අනුපාතයක් විතර ලියන නිසා එකකේ දාන්න අවශ්‍ය නැහැ. 54.55 ඔක්සිජන් 36.36 ග්‍රෑම් තියෙනවා 100ක් ගත්තොත් හයිඩ්‍රජන් 9.09ක් තියෙනවා. ඒතර මේකට අපිට කියන්න පුළුවන් මේ පරමාණු අතර ස්කන්ධ අනුපාතය කියලා. දැන් මේ ස්කන්ධ මෞලික ස්කන්ධයෙන් බෙදුවාම ඒක මෞල අනුපාතයේ බවට පත් වෙනවා. එතකොට 54.55 අපි 12න් බෙදුමු. හරි? එතකොට මේක මෞල. ඇත්තටම මෙතන මෞල කියලා එකකේ නැත්නම් අපි ඒකට ආපු නැති නිසා මෙතන අනුපාතයක් විතර ලියන නිසා අපිට මෞල අනුපාතයක් එන්නේ. 36.36 බෙදීම 16. 9.09 බෙදීම 1. හයිඩ්‍රජන් වල එකයිනේ. එතකොට ඔයගොල්ලන්ට උත්තරයක් එන්න ඕන. මෙතනදී 4.5458ක් දශම ස්ථාන 3කට විතර වට යන්න. දශම ස්ථාන 1කට තියන්න එපා. 2කට 3කටවත් තියන්න ඕනකොල්ලෝ. නැත්නම් සමහර අවස්ථාවලදී පිළිතුරු ලබාගෙන ඉන්නේ ගැටලුවක් වෙනවා. සමහර අවස්ථාවලදී නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 2.27යි 2.5 වගේ උත්තරයක් ඇවිල්ලා තියෙනවා. මම ඒ ආපු සම්පූර්ණ උත්තරය දාලා ගන්නම්. ඒතර මෙතන 9.09. ඒතර මේක මෞල අනුපාතය. තවදුරටත් ඔයාලා වගන්ති ලියනවා නම් ස්කන්ධ අනුපාතය, මේකත් මෞල අනුපාතය, මේකත් මෞල අනුපාතය. ඒකද මේක සුළු කරලා ගත්ත කෙනා තියෙන්නේ. ඊළඟ පියවර ඕන ලියා ගන්න. නැත්නම් අර ටියුටර් එක දාලා ගන්න. මේ ලැබිලා තියෙන සංඛ්‍යාවලින් කුඩාම සංඛ්‍යාවෙන් සියල්ල බෙදාගෙන යනවා. ඒ කියන්නේ මේක බෙදනවා 2.27යි 2.5යි. මේක බෙදනවා 2.27යි 2.5යි. මේක බෙදනවා 2.27යි 2.5යි. දරුවනේ අපි මේ හොයන්න යන්නේ මූල ද්‍රව්‍ය අතර පවතින සරල අනුපාතය. ඒ කියන්නේ මේ අපි ආනුභාවික සූත්‍රය හොයන්න යන්නේ මේකදී අපිට අණුක සූත්‍ර නිර්ණය කරන්න බෑ. ඒ ආනුභාවික සූත්‍රය අණුක සූත්‍රයට සමාන වෙන්න පුළුවන්. නමුත් මේකදී අපි යන්නේ පරමාණු අතර සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය හොයන්න. ඒක අපිට පැහැදිලි මෙතනදී උත්තරේ 1ක් කියලා එනවා. මෙතනදී උත්තරේ 4ක් කියලා එනවා. මෙතනදී උත්තරේ 2ක් කියලා එනවා. මගේ සුළු කිරීම මම නිවැරදි ඇති කියලා හිතනවා. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ ඔය කාබන් ඔක්සිජන් හයිඩ්‍රජන් වලින් සමන්විත අණුවේ පරමාණු අතර පවතින සරලම අනුපාතය. එතකොට අපිට පිළිතුර දෙන්න ගන්න පුළුවන් මේ සලකන අණුවේ ආනුභාවික සූත්‍රය. ආනුභාවික සූත්‍රය සමානයි C2යි. අපි හයිඩ්‍රජන් ඊළඟට ලියමු. හයිඩ්‍රජන් 4යි. ඔක්සිජන් 1යි කියලා. තව දෙයක් මතක විශේෂයෙන් දරුවෝ තව දෙයක් මතක තියාගන්න ඊළඟ ගැටලුවට යන කලින් දරුවෝ නිබන්ධනයේ බලුවොත් ඔයාලට තියෙනවා තව පියවරක්. අර කලින් හදපු ගැටලුවට අදාළව තව පියවරක් තියෙනවා. ඒ මොකක්ද? අපි අර කලින් ගැටලුවේ එක පියවරක් කරානේ ඒ ලැබිච්ච මෞල අනුපාතේ කුඩාම සංඛ්‍යාවෙන් බෙදීම. දැන් මේ පොඩිම සංඛ්‍යාවෙන් බෙදුවනේ. ඒ බෙදපුවාම අපිට ආවනේ උත්තරයක් 2.1.4 කියලා. ඒ කියන්නේ මෙතන පූර්ණ සංඛ්‍යාව නේද? දැන් පූර්ණ සංඛ්‍යාව ආවේ නැත්තම් මම මේ ඒ ගැටලුවට අදාළව නෙමෙයි මේ ඔයගොල්ලන්ට පැහැදිලි කිරීම කරන්නේ. මොකද ඒක 2.1.4 කියලා පූර්ණ සංඛ්‍යාව ආවේ නැත්තම් ඔයාලට මෙන්න මේ 2.1.4 කියලා ඒ කුඩාම සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ 2.1.4 කියලා අව පියවරක් තිබ්බනේ. එතනදී ඔයගොල්ලෝ නිකමන හිතන්න කාබන් ආවා 1.5ක්, ඔක්සිජන් ආවා 1ක්, හයිඩ්‍රජන් ආවා 4ක් කියලා. කුඩාම සංඛ්‍යාවෙන් බෙදුවට පස්සේ කාබන් 1.5යි, ඔක්සිජන් 1යි,
හයිඩ්‍රජන් 4යි. දැන් අපිට ඔය ආනුභාවික සූත්‍රය කියලා තියන්න බෑ. මොකද ආනුභාවික සූත්‍රයේදී තියෙනවා සරලම පූර්ණ සංඛ්‍යාත්මක අනුපාතය. ඒතර අපි මෙන්න මේ දශම සංඛ්‍යාව ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේනවා නෙමෙයි ආසන්න පූර්ණ සංඛ්‍යාවට එන විදිහට ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගන්න අපි යම් සංඛ්‍යාවකින් මේ අගයන් තුන වැඩි කරනවා. අපි වැඩි කරන්න පුළුවන් කුඩාම අගයන් වැඩි කරනවා. අපි දන්නවා 1.5 2ක් 3ක්. ඒක දෙකෙන් වැඩි කරනවා. මේවා දෙකෙන් වැඩි කරොත් කොහොමද පූර්ණ සංඛ්‍යාවනේ? එහෙනම් මේ සියලු සංඛ්‍යා ටික අපි දෙකෙන් වැඩි කරනවා කියලා දානවා. දාපුවම අපිට මෙතන එනවා 3යි කියලා. මෙතන එනවා 2යි කියලා. මෙතන එනවා 8යි කියලා. අන්න ඒක තමයි අපි ගන්නෙ ආනුභාවික සූත්‍ර විදියට. ඒ කියන්නේ C3H8O2. මේක තමයි ආනුභාවික සූත්‍රය වෙනවා. ඒ වගේ වුණොත් මම දීලා දෙන උදාහරණයේදී අපිට එහෙම පූර්ණ සංඛ්‍යාවකින් ගුණ කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව අපිට අර කුඩාම සංඛ්‍යාවෙන් බෙදුවාම 2 1 4 කියලා ආවා. අපි 2 1 4 කියන එක ආනුභාවික සූත්‍රයේදී ඒ පරමාණු වල පූර්ණ සංඛ්‍යා අනුපාතය නැත්නම් සංඛ්‍යාව විදිහට ගත්තා. එහෙම ආවේ නැත්තම් මේ විදිහට ඔයගොල්ලන්ට තව පියවරක් ඉස්සරහට යන්න ඕනේ. හරි අපි ඊළඟට බලමු කොහොමද ආනුභාවික සූත්‍රයක් නිර්ණය කරාට පස්සේ ඒක අනුක සූත්‍රයට අරන් යන්නේ කියලා. අනුක සූත්‍රයට අරන් යන්නේ කියලා. එතෙන් යන කලින් දරුවෝ මෙන්න මේ සම්බන්ධතාවය ටික පොඩ්ඩක් දැනගෙන ඉන්නවා. දැන් ග්ලූකෝස් වල අනුක සූත්‍රය කීයද? C6යි H12යි O6යි. දැන් දරුවෝ මේකේ ආනුභාවික සූත්‍රය ගත්තේ කොහොමද? මේක බෙදුවා පූර්ණ සංඛ්‍යාවකින්. මෙතන 6න් බෙදෙනවා. සරලම අනුපාතය වෙන විදිහට බෙදන්න පුළුවන් ලොකුම පූර්ණ සංඛ්‍යාවෙන් බෙදනවා. මෙතන නම් 6න් බෙදුවාම අපිට එනවා CH2O කියලා ආනුභාවික සූත්‍රය. එහෙනම් දරුවන්ට පැහැදිලිද? අනුක සූත්‍රයේ පරමාණු සංඛ්‍යා යම් පූර්ණ සංඛ්‍යාවකින් බෙදුවාමනේ අපිට එන්නේ ආනුභාවික සූත්‍රය. එහෙනම් මෙන්න මේ ආනුභාවික සූත්‍රයේ පරමාණු සංඛ්‍යා නැවත පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරොත් අපිට අනුක සූත්‍රය එනවනේ. මම මේ 6 කියන එකට පොදුවේ දාගන්නම් සිම්පල් n කියලා. එහෙනම් අපිට යම් අවස්ථාවක ආනුභාවික සූත්‍රය ඇවිල්ලා මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව තිබ්බොත් අපිට අනුක සූත්‍ර නිර්ණය කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මට සමීකරණයක් හදා ගන්න පුළුවන් අනුක සූත්‍රය මේක ලියා ගන්න දරුවෝ. අනුක සූත්‍රය සමාන වෙනවා ආනුභාවික සූත්‍රය වැඩි කරන්න ඕන ඔය කියන පූර්ණ සංඛ්‍යාවයි. ඒක අපි දානවා මෙහෙම වර්ණයක් දාන්න මෙහෙම ටිකක් මෙහෙම දානවා. හරිනේ? ඒක අදහස් වෙන මෙන්න මේ ආනුභාවික සූත්‍රයේ ඒ පරමාණු වල ඉලක්කම් මේ පූර්ණ සංඛ්‍යාවෙන් ගුණ කරපුවාම අනුක සූත්‍රය එනවා. දැන් අපිට කලින් ගැටලුවේදී අපිට ආවේ ආනුභාවික සූත්‍රය විතරයි මේ පූර්ණ සංඛ්‍යාව ගැන කිසිම අවබෝධයක් අපිට තිබ්බේ නැහැ. හරි. අපි මෙන්න මේ n හොයන්න අපිට මෙන්න මේක සම්බන්ධයක් ගන්න පුළුවන්. මේ සංයෝගයේ මවුලයක් ගන්න. එහෙම නැත්නම් මේ සංයෝගයේ සාපේක්ෂ ස්කන්ධ සාපේක්ෂ අනුක ස්කන්ධ 180යි. ඊට පස්සේ මෙහෙම එකක් නැති වෙන්න පුළුවන්. නමුත් මේකෙත් සාපේක්ෂ ස්කන්ධයක් ලියා ගන්න පුළුවන්. ඒ කියන්නේ සාපේක්ෂ අනුක ස්කන්ධය වගේ අපිට ඕකට කියන්න පුළුවන් සාපේක්ෂ ආනුභාවික සූත්‍ර ස්කන්ධය කියලා. සාපේක්ෂ ආනුභාවික සූත්‍ර ස්කන්ධය ගණනය කරොත් මෙතන එනවා 16යි 12යි 28යි 2යි 30. මේනෝනේ. එතකොට මේ 180 ලියා ගන්න සාපේක්ෂ අනුක ස්කන්ධය කියලා 30 ලියා ගන්න සාපේක්ෂ සූත්‍ර සාපේක්ෂ ආනුභාවික සූත්‍ර ස්කන්ධය කියලා. එතකොට ඔයාලට පේනවාද මෙන්න මේ 180 30 බවටපත් වෙන්නේ 6 බෙදුනවාම කියලා. එහෙනම් ඔයාලට මෙන්න මේ පූර්ණ සංඛ්‍යාවට මෙන්න මේ n කියන පූර්ණ සංඛ්‍යාවට සමීකරණයක් හදා ගන්න පුළුවන්. කොහොමද? සාපේක්ෂ අනුක ස්කන්ධය බෙදන්න සාපේක්ෂ ආනුභාවික සූත්‍ර ස්කන්ධය. එතන මෙන්න මේ සමීකරණ දෙක අපිට වැදගත් වෙනවා. මෙන්න මේ සමීකරණ දෙක. ඔක පැහැදිලිව ලියන්න. එතන අපිට n හොයාගන්න සාපේක්ෂ අනුක ස්කන්ධය සාපේක්ෂ ආනුභාවික සූත්‍ර ස්කන්ධයෙන් බෙදලා පුළුවන්. ඊට පස්සේ ආනුභාවික සූත්‍රය n ගෙන් වැඩි කරාම අපිට අනුක සූත්‍රය එනවා. එනකොට සාපේක්ෂ ආනුභාවික සූත්‍රය අපිට ආනුභාවික සූත්‍රය ඇසුරෙන් ගණනය කරන්න පුළුවන්. හැබැයි අපිට මේ අනුක සූත්‍රය හොයද්දී ඒ ආනුභාවික සූත්‍රය භාවිත කරලා අනුක සූත්‍රය වන්න n ඕන n හොයන්න අපිට අනුක ස්කන්ධය ඕන සාපේක්ෂ අනුක ස්කන්ධය ඕන. එහෙනම් අපිට මේ මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශතත් එක්ක අනුක සූත්‍රයක් දුන්නොත් ඒ මූලද්‍රව්‍ය වල ස්කන්ධ ප්‍රතිශත වලින් ආනුභාවික සූත්‍රය වාගෙන ආනුභාවික සූත්‍රය ඒකේ සාපේක්ෂ අනුභාවික සූත්‍ර ස්කන්ධය සහ අපිට සාපේක්ෂ අනුක ස්කන්ධය දීලා තිබ්බොත් එයාවත් භාවිත කරලා ඉන්න හොයාගෙන ඊට පස්සේ අපිට අනුක සූත්‍රයට යන්න පුළුවන්. දේවයි ගැටලුවක් තමයි අපිට ඊළඟට හදන්න තියෙන්නේ. ගැටලුව එකට ගැටලුව දෙකක් තියෙනවා අනුක සූත්‍රය ගන්න මේ තියරිය භාවිත කරලා.
එහෙනම් උදාහරණ ගැටලුව එකේදී මම දීලා තියෙන්නේ කලින් ගැටලුවේ ආනුභාවික සූත්‍රයමයි. ඒ නිසා අපිට ඒක නැවත විසඳන්න අවශ්‍ය නැහැ. ගැටලුව එකේ තියෙන කාබන් 54.55 ප්‍රතිශතය, ඔක්සිජන් 36.36 ප්‍රතිශතය, හයිඩ්‍රජන් 9.09ක් තියෙනවා. දැන් මේක අපිට ආනුභාවික සූත්‍රය වුණානේ මම කලින් කියලා දුන්නා. එතකොට ආනුභාවික සූත්‍රය අපිට අවිලා තිබ්බේ C2යි H4යි O කියලා. දැන් මේ ගැටලුවේ අමතර දත්තයක් විතර ඔයගොල්ලන්ට දීලා තියෙනවා. අනුක සූත්‍රය 88යි කියලා. අනුක සූත්‍රය 88යි කියලා. දැන් එහෙනම් අපිට අනුක සූත්‍රය හොයන්න පුළුවන් මෙන්න මේ ආනුභාවික සූත්‍රය n ගෙන් වැඩි කරලා n හොයාගමු අපි ඉස්සෙල්ලා. එතකොට n සමානයි අනුක සූත්‍රය 88යි. සාපේක්ෂ අනුක සූත්‍රය සාපේක්ෂ අනුක ස්කන්ධය 88යි. ඒක බලන්න සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. කොහොමද බලන්න මෙතන 12 ඒවා දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් එකේ ඒවා හතරක් තියෙනවා. ඔක්සිජන් 16ක් තියෙනවා. එතකොට මෙතන 12 ඒවා දෙකක් 24යි 28යි. ඔයගොල්ලන්ට ගන්න පුළුවන් 44ක් කියලා මේකේ උත්තරය. 44ක් කියලා. එහෙනම් 88 44ෙන් බෙදුවා උත්තරය දෙකයි. n සමානයි දෙකයි. එහෙනම් මෙන්න මේ සමීකරණය දාමු. එහෙනම් ඕකේ අනුක සූත්‍රය සමානයි ආනුභාවික සූත්‍රය C2යි H4යි O අපිට මෙන්න දෙකයි කියලා දාන්න පුළුවන්. ඒ දෙක ගුණ කිරීමද කියලා දාන්න ප්‍රශ්නයක් නැහැ. වෙන්න ඕන මෙච්චරයි. දෙවරක් දෙක හතරයි. C4යි H8යි O දෙකයි කියලා අපිට අනුක සූත්‍රය නිර්ණය කරන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් අපි යමු ඊළඟ ගැටලුවට. ඒකත් අපිට තියෙන්නේ මේ විදිහටම අනුක සූත්‍රය නිර්ණය කරන්න. මේ ගැටලුවේ දීලා තියෙනවා කොපර් ප්‍රතිශතය 125.6ක්. ඊට පස්සේ ඔක්සිජන් දීලා තියෙනවා 57.6ක්. ඊට පස්සේ සල්ෆර් දීලා තියෙනවා 12.8ක්. හයිඩ්‍රජන් දීලා තියෙනවා 7ක්. එතකොට අපි මේක ඉස්සලාම අනුභවික සූත්‍රය නිර්ණය කරලා තමයි අනුක සූත්‍රය නිර්ණය කරන්න ඕන. මේක අපිට තව දත්තයක් විතර දීලා තියෙනවා. सापेक्ष अणुक स्कंधे නැත්නම් सापेक्ष सूत्रයක ස්කන්ධය सापेक्ष अणुक स्कंधය කියන තමයි 250යි කියලා. 250යි කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලා මේක අනුභවික සූත්‍රය නිර්ණය කරගන්න. මුලින්ම අදාළ මූල ද්‍රව්‍ය ටික කොපර්, ඔක්සිජන්, සල්ෆර්, හයිඩ්‍රජන් කියලා ලියා ගන්න. මම මේක මුකුත් වගන්ත ලියන්නේ නැහැ. ඊට පස්සේ මේගොල්ලන්ගේ ස්කන්ධ අනුපාතය ලියා ගන්න. ග්‍රෑම් 100ක් ගත්තොත් 25.6ක් තියෙනවා. ඔක්සිජන් 57.6ක් තියෙනවා. සල්ෆර් 12.8ක් තියෙනවා. හයිඩ්‍රජන් 4ක් තියෙනවා. ඊට පස්සේ අපි කරන්නේ මොකක්ද? මේ ස්කන්ධයන් ඒගොල්ලන්ගේ මෞලික ස්කන්ධයෙන් බෙදලා මම ටියුබ් එක කියන්න අමතක වෙන්නේ නැති. මම කොපර් මෙතන 64යි කියලා සලකනවා. 63.5 කියලා ගත්තා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ඔක්සිජන් 57.6 16න් බෙදනවා. සල්ෆර් 12.8 22න් බෙදනවා. 4 එකකින් බෙදනවා. ඒකට අවිල තියෙන උත්තරයක් මෙතන 0.4යි. මෙතන 3.6යි. මෙතන 0.4යි. මෙතන 4යි කියලා. උදාහරණයක් වූ 0.4ක් 0.4ෙන් මේක බෙදාගෙන යන්න. 0.4ෙන් මේක බෙදාගෙන යන්න. 0.4. ඒකට අවිල තියෙනවා බලන්න බෝඩ් එකේ යට පේනවද කියලා කොපර් 1යි නැත්නම් ලියන්න කොපර් 1යි ඔක්සිජන් 9යි සල්ෆර් 1යි හයිඩ්‍රජන් 10යි කියලා. එහෙනම් දැන් අපිට ආනුභාවික සූත්‍රය ලියන්න යන්නේ කොපර් 1යි ඔක්සිජන් 9යි සල්ෆර් 1යි හයිඩ්‍රජන් 10යි කියලා ගන්න. හයිඩ්‍රජන් 10යි කියලා ගන්න. දැන් පොඩි අපි මේකේ අනුක සූත්‍රය නිර්ණය කරන්න ඕන. මේක අපි සාපේක්ෂ අනුභවික සූත්‍ර ස්කන්ධය ගණනය කරොත් 64යි 16 ඒවා 9යි 22යි හයිඩ්‍රජන් කියන්නේ 10යි. හයිඩ්‍රජන් 10ක් තියෙනවා. එහෙනම් මේක උත්තරේ 250ක් වෙනවා. ඊට පස්සේ අපිට පේනවා සාපේක්ෂ අනුභව ස්කන්ධය 250යි නම් සාපේක්ෂ අනුභවික සූත්‍ර ස්කන්ධය 250යි නම් n සමානයි 1යි කියන්නේ ඒක අමුතුමයි ගණන් කරන්න දෙයක් නැහැ. කොහොමද ගණනය කරන්නේ? n සමානයි 1යි. එහෙනම් මේකේ අනුභවික සූත්‍රය අනුක සූත්‍රයට සමානයි. ඒ කියන්නේ මේකේ මම මෙතන ලියන්න අනුක සූත්‍රය කියලා කියන්නේ මොකක්ද? Cu
O9 SX10 හැබැයි මේකේ පොඩි දත්තයක් දිනලා තියෙනවා මේකේ හයිඩ්‍රජන් පවතින්නේ ජලයේ විදිහට පවණයි කියලා. ඒක මෙතන හයිඩ්‍රජන් 10යි නම් අපිට ජලාණු නිර්මාණය කරගන්න පුළුවන් 5. පස්සලබ්බේ 10යි. ඒතර මේ ජලාණු 5ට අපිට ඔක්සිජන් පරමාණු 5 අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒතර මෙතන ඔක්සිජන් පරමාණු 4ක් තියෙනවා මෙතන සල්ෆර් තියෙනවා. අපේ නම අපිට පුරෝගතනය කරන්න කියනවා මේ සංයෝගයේ කුමක් කියලා හිතෙන්නේ. ඉතින් අපිට මේක කොපර දාලා සල්ෆර් වලට ඔක්සිජන් දැම්මොත් අපිට සල්ෆේට් අයනය හදාගන්න පුළුවන්. CuSO4. මෙතන ඩොට් එකක් දැම්මම මොකද මේක ස්පටික ජලයේ තියෙන්නේ. ඒතර කොපර් සල්ෆේට් ඩොට් 5H2O. මේක කොපර් සල්ෆේට් මේ තියෙන්නේ ඒ කොපර් සල්ෆේට් එක බැලුවොත් ස්පටික ජලයේ තියෙන ධන අවස්ථාවක ගන්න සංයෝගයේ කොපර් සල්ෆේට් ඩොට් 5H2O ගන්න පුළුවන්. එහෙනම් මම අද වීඩියෝ දෙක මෙතනින් අවසන් කරනවා. මොකද රෙකෝඩින් එක කරගෙන යන විදියක් නැහැ. කියන මේ WhatsApp එක ඉතින් ඔයාලට වීඩියෝ එක තුනේදී මම බලාපොරොත්තු වෙනවා මේ ටියුට් එකේ මේ කොටසත් මේ වෙද්දී මම ඔයගොල්ලන්ට ලීක් කරලා තියෙන රසායනිකරණයේ තුන්වෙනි කොටස සාකච්ඡා කරා. එහෙනම් සියලු දෙනා මේ කාරණාවලින් අධ්‍යයනය කරන්න යන වීඩියෝ එක දෙක සහ එකේදී අපි කතා කරමු ඒ સિદ્ધාන්ත වලට අදාළ ගැටලු තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට විදිහට තුන්වෙනි කොටසේ. තුන්වෙනි කොටසේ එකේ සහ දෙකේ කතා කරමු දේවල් තව ටිකක්